ඕකේ එහෙමනම් අපි පටන් ගමු. අද අපි කතා කරන්න යන්නේ මුදල් හා මුදල් වල කාර්යභාරය පිළිබඳව. ඒකට මම දැන් මේ වෙනකොට ස්ලයිඩ් එකට මාරු වුණා. ඔයගොල්ලෝට මාව ඇහෙන්නේ නැතුව හරි ස්ලයිඩ් එක පේන්නේ නැතුව හරි මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් මට මයික් එක ඔන් කරලා කතා කරන්න. රයිට් අපි කතා කරගෙන යමු. ඒකට අපිට තියෙන්නේ මූල්‍ය පද්ධති සමීක්ෂණය කියන පාඩම් මාලාවේ අද තියෙන 3 වෙනි පාඩම. අපි මූල්‍ය පද්ධතිය පිළිබඳව හඳුනාගත්තා. එහි කාර්යයන් පිළිබඳව අපි ඉගෙන ගත්තා. එහි සහභාගීකරුවන් පිළිබඳව අපි කතා කරා. ඊළඟට අපි කතා කරා මූල්‍ය පද්ධතියේ සුවිශේෂ කාර්යභාරයක් වන අන්තර් මූල්‍යකරණය පිළිබඳව. ඒකත් එක්ක මං හිතන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තා යම් යම් පාරිභාෂික වචන ඉතුරු මේකක හිඟ එකක අවසාන ණය දෙන්න අවසාන ණය ගන්න මූල්‍ය අතරමැදියා මූල්‍ය අතරමැදිකරණය ඊළඟට මූල්‍ය වත්කම් රයිට් ඊළඟට ඔබ ඉගෙන ගත්තා මූල්‍ය පද්ධතියේ සංරචක මුදල් හා මහ බැංකු මූල්‍ය වෙළඳපොළවල් මූල්‍ය ආයතන මූල්‍ය උපකරණ රයිට් මූල්‍ය නියාමකයන් මූල්‍ය ආරක්ෂණ ජාලය ඒ වගේම මේ ආර්ථිකයේ සම්බන්ධයෙන් සහ මූල්‍ය ක්‍රමයේ ආර්ථිකයට කෙරෙහි ඇති දායකත්වයේ සම්බන්ධයෙන් ඔබ අවබෝධයක් ලබා ගත්තා. අද අපි කතා කරන්න යන්නේ මූල්‍ය ක්‍රමයේ පදනම වන මුදල් සම්බන්ධයෙන් right මුදල් සම්බන්ධයෙන්. එතකොට ප්‍රථමයෙන්ම අපි කතා කරන්න යන්නේ මුදල් සහ මුදල් වල කාර්යයන් කියන මාතෘකාව. ඊට පස්සේ අපිට තව මාතෘකා කීපයක් තියෙනවා මේ සම්බන්ධයෙන් කතා කරන්න. right අපි බලමු අද මොකක්ද අපේ අරමුණු කියලා. එක තමයි මුදල් සහ මුදල් වල කාර්යයන් පිළිබඳව හඳුනා ගැනීම. ඊළඟට මුදල් ගණන්දුණු කරන ක්‍රමයේ පරිණාමය සහ ඉදිරි ප්‍රවණතා ගැන කතා කරන එක. ඊළඟට මුදල් වල ලක්ෂණ මුදලේ ක්‍රය ශක්තිය කියන්නේ මොකක්ද? මුදල් සහ ඇඟවුණු මුදල් ලෙස අපි හඳුනාගන්නේ මොනවාද? යන ආදී වශයෙන් අපි මුදල් පිළිබඳව මූලික පාඩම මේ අවස්ථාවේදී අද කරන්නට උත්සාහ කරනවා. right එතකොට අපි අතීතයේ අරගෙන බැලුවොත් අතීතයේ අපි දන්නවා පුද්ගලයන් තමන්ගේ පැවැත්ම සඳහා භාණ්ඩ තමන් විසින්ම නිෂ්පාදනය කරා. එතකොට තමන්ට නිෂ්පාදනය කරන්න අපහසු දෙයක් තිබ්බොත් ඒ අතිරික්ත භාණ්ඩ අනික් පුද්ගලයන් සමග හුවමාරු කරගනිමින් තමන්ගේ අවශ්‍යතා ඉටු කරගත්තා. right එතකොට ඔයා ගොවියෙක් නම් ඔයා මාළු අල්ලන්න නැත්නම් ඔයා ගොවියෙක් හැටියට වගා කරලා එන අතිරික්ත වගාව ඔබට පුළුවන් මාළු අල්ලන කෙනෙක් එක්ක හෝමාරු කරගෙන මාළු අරගන්න. එහෙම නැත්නම් කිරි පට්ටියක් තියෙන පුද්ගලයෙක් සමග හෝමාරු කරගෙන කිරි අරගන්න. මේ විදිහට ඔබට කරන්න බැරි නමුත් ඔබට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා ඔබ හෝමාරු ක්‍රමය භාවිතා කළා. ඉතින් මේක අපි හඳුනාගත්තා අතීත ගනුදෙනු ක්‍රමය ඒවත් බාටා ක්‍රමය කියලා. මේක තමයි මුල් කාලේ දක්නට ලැබුණේ. ඉස්සෙල්ලාම ස්වයංපෝෂිත ආර්ථිකය ඊළඟට බාටා ක්‍රමය. එතකොට මේ බාටා ක්‍රමයේ යම් යම් ගැටලු අපිට දක්නට ලැබුණා. මේක හුඟක් කාලය ගත වෙන ශ්‍රමය විශාල වශයෙන් වැය වෙන අකාර්යක්ෂම ක්‍රමයක් හැටියට තමයි අපිට දක්නට ලැබුණේ. ඇයි එහෙම උනේ? බාටා ක්‍රමයේ මොනවද දක්නට ලැබුණු ගැටලු? පළවෙනි එක තමයි ඉල්ලුම හා සැපයුම ද්විත්ව සමපාත නොවීම. මේක සරලවම කියනවා නම් ඔයා ගාව යමක් තියෙනවා අපිට ඔයා ගාව මාළු තියෙනවා මගේ ගාව වට්ටක්ක තියෙනවා. දැන් අපි දෙන්නට හුවමාරුව කරන්න නම් ඔයාට මාළු වෙනුවට මාළු දීලා වට්ටක් අරගෙන වට්ටක්ක කන්න අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. මට මාළු කන්න අවශ්‍යතාවයක් තියෙන්න. එතකොට අපි දෙන්නට මේ අවස්ථා දෙක නැත්තම් උදාහරණයක් ඇරෙන්න මම වට්ටක්ක අරගෙන එනකොට ඔයා මාළු අරන් ඇවිල්ලා කියනවා මට වට්ටක්ක ගෙඩිය දෙන්න. මම කියනවා මම වෙජිටේරියන්. මට මාළු එපා. දැන් එහෙම මාළු එපා නම් මට මේ ගණදුනුව වෙන්නේ නැහැ. හැබැයි අරයට වට්ටක්ක ඕනේ. එයා කියනවා මට වට්ටක්ක ඕනේ. ඉතින් මං කියන කරන්න දෙයක් නැහැ දෙන්න බෑ. එහෙනම් මට ගිහලා ඇපල් අරන් එන්න. එතකොට මේ මාළු වල එන මිනිස්සු කොහොමද ඇපල් අරන් එන්නේ? දැන් එතකොට මේ විදිහට එකිනෙකා අතර දෙන්නම එකම දේ හිතන්නේ නැත්නම් අවශ්‍යතා සමපාත වෙන්නේ නැත්නම් ඔයාට ඕන දේ මම දෙන්න ලෑස්ති වෙන්නත් ඕනේ මට ඕන දේ ඔයා දෙන්න ලෑස්ති වෙන්නත් ඕනේ. ඒතකොට මේ දෙන්නම හරි ගියොත් තමයි ගැලපුණොත් තමයි මේ ගනුදෙනුව වෙන්නේ. එහෙමනම් මොකද වෙන්නේ? දැන් මේ මාළු ගෙනියන කෙනාට
ගම වටේ ඇවිදින්න වෙනවා තව වට්ටක්ක තියෙන කෙනෙක් හොයාගෙන මාළු ගන්න කැමති. ඒතකොට වට්ටක්ක තියෙන්නත් ඕනේ ඒ පුද්ගලයා මාළු ගන්න කැමති වෙන්නත් ඕනේ. එහෙමනම් එවැනි පුද්ගලයෙක් හම්බ වෙන තෙක් ඔහුට කාලය ශ්‍රමය වැය කරමින් තමන්ගේ මාළු ටික අරන් යන්න වෙනවා. සමහරක් විට හම්බ වෙනකොට මාළු ටික නරක් වෙනවා. නේ? ඒ නිසා මේක ඊටාම අකාර්යක්ෂම ක්‍රමයක් හැටියට දක්නට ලැබුණා. මේ පළවෙනි කාරණේ තමයි ඉල්ලු මහා සැපෙව ද්විත්ව සම්පාද නොවීම. දෙවෙනි කාරණේ තමයි වටිනාකමේ සංනිධියක් ලෙස ගැටලු ඇතිවීම. දැන් අපි දන්නවා භාණ්ඩ ක්‍රමේදී ඔබට අතිරික්ත භාණ්ඩ තිබෙනවා නම් අතිරික්තයක් තිබෙනවා නම් ඔබ ඒවා ගබඩා කොට තබා ගත යුතුයි. ඒක ගබඩා කර තබා ගැනීම ඉතාමත් අපහසු කාර්යයක්. ඒ වගේම කාලයක් ගබඩා කරලා තියන්න බෑ. මුගක් වෙලාවට ආහාර නරක් වීම, භාණ්ඩ නරක් වීම දක්නට ලැබෙනවා. දැන් එතකොට ඔබ අතිරික්තයක් වගා කරා පළියට ඔබට ධනවතෙක් ලෙස කාලයක් ඉන්න බෑ. මොකද ඔබගේ වට්ටක්කා ටික යම්කිසි කාලයකට පස්සේ නරක් වෙනවා. ඔබ මාළු අල්ලලා විශාල මාළු ප්‍රමාණයක් හොයාගත්තා කියලා ඔබට ඒ ටික වෝල්ට් එක දාලා අරන් තියන්න බෑ. ඒව නරක් වෙනවා. එතකොට මේ ධනය රැස් කිරීමට ක්‍රමවේදයක් උන්ට තිබුණේ නැහැ. නේ? මේ විශාල අතිරික්තයක් ආවොත් ඒවා එක්ක විකුණ ගන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් විනාශ වෙලා යනවා. ඒ වගේම මේක ඉතා අපහසු කාර්යයක්, ලොකු ගබඩා ඇති කිරීම වගේ දේවල්. ඉතින් මේ නිසා මේ ධනය රැස් කිරීම මේ අපහසු කාර්යයක් වුණා මේ බාට ක්‍රමයේදී. ඊළඟ එක තමයි හුවමාරු සඳහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අපහසුතාවය සහ ගබඩා කිරීමේ අපහසුතාවය. right? ඒතකොට මම කිව්වා වගේ අර දැන් ඔයාට ගැළපෙන කෙනෙක් හොයාගෙන ඔයාගේ බඩු ටික අරන් යන්න ඕනේ. right? එතකොට ඔයා හදන්නේ වට්ටක්කද මේ ඔයා එළුවද විකුණන්නේ ඔයා මාළුද විකුණන්නේ මේ මුළු භාණ්ඩෙට ඔගේම අරගෙන කරත්තයක් අරගෙන මේක අරගෙන යන්න ඕනේ. ඊළඟට ගබඩා කරන්න හරි අපහසුයි. විනාශ වෙනවා, සතුන්ගෙන් හානි සිදු වෙනවා. right? මේ වාගේ විශාල අපහසුතා ඇති වෙනවා ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේදී හුවමාරු කාර්ය කර ගැනීමට ගතවන කාලය තුල. ඊළඟට ගණනුණු කිරීම සඳහා කුඩා කොටස් වලට බෙදන්න අපහසුතාවයක් තිබුණා. එතකොට දැන් ඔබට මේ යමක් ගන්න ඕනේ නම් සම්පූර්ණ ගණනුණුව සිදු වෙන්නට ඕනේ. උදාහරණයක් ලෙස දැන් අපි ඇවිල්ලා කියනවා රයිට් මට දෙන්න මම ගාව තියෙනවා බිත්තර 5ක් ඔබ ගාව තියෙනවා එළු පැටිය නේ. ඒතකොට මම කියනවා මේ බිත්තර 5ක් දෙන්න මට මේ එළු පැටියව දෙන්න. ඒතකොට මම කියනවා නෑ නෑ බිත්තර 5කට එළු පැටියෙක් දෙන්න බෑනේ. හරි. එහෙනම් ඔයා අරගෙන ඊට වඩා ලොකු ප්‍රමාණයක පොඩි ගණනුවක් කරගන්න බෑ. දැන් මම ගාව තියෙන්නේ මම එළුව හදන කෙනෙක් නේ. දැන් මම කාවල දෙන්නේ එළු පැටියයි කෑලි කෑලි දෙන්නේ. එහෙම දෙන්න බෑනේ. ඒකට ඒක අපහසුතාවයක් තියෙනවා. එතකොට ඔබ ගණනුව කරනවා නම් කුඩා ගණනුවක් ගන්න කුඩා දෙයක් හොයාගෙන මෙන්න ඕනේ. නැත්තම් අමාරුයි. සමහරක් විට ඔබට එවැනි කුඩා දේවල් නැහැ. එතකොට මේ විදිහට මේ කුඩා ගණනුණු කරනකොට අපහසුතාවයට ලක් වෙනවා. විශේෂයෙන්ම භාණ්ඩ හෝමාරු කිරීමේදී. මොකද භාණ්ඩ ඔයාට කුමන ආකාරයට කොටස් කරන්නද කියන එක සහ සමහර භාණ්ඩ කොටස් කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා මේ පොඩි පොඩි ගණනුණු කරද්දී අපහසුතාවයට පත් වෙනවා. ඊළඟට තමයි වටිනාකම මැනීමට තියෙන අපහසු. දැන් මේ භාණ්ඩ දෙකක් අතර හෝමාරු වටිනාකම භාණ්ඩවල අගේම තමයි ප්‍රකාශ කරන්න ඕනේ. එතකොට දැන් මගේ ගාව වට්ටක්ක තියෙනවා නම් මම කියන්න ඕනේ මේ වට්ටක්ක ගෙඩිය මාළු කොච්චර වටිනවද? මාළු කිව්වම කියන්න ඕනේ සාලය කොච්චර වටිනවද? තලපත් කොච්චර වටිනවද? තෝර මාළු කොච්චර වටිනවද? ඊළඟට මම කියන්න ඕනේ මේවා තක්කලි කොච්චර වටිනවද? බිත්තර කොච්චර වටිනවද? කිරි බෝතල් කොච්චර වටිනවද? දැන් මේ විදිහට මේ මගේ භාණ්ඩයට එක අගයක් කියන්න බෑ. මම එනේන කෙනාට එනේන භාණ්ඩය අනුව විවිධ අගයන් ප්‍රකාශ කරන්නට ඕනේ. එතකොට ඒ වටිනාකමට දෙදෙනාම ඇග්‍රී වෙන්නත් ඕනේ. මේකේ වටිනාකම නිශ්චිතව ප්‍රකාශ කරගන්න ඔබට බෑ. ඒ දෙක හැම වෙලාවෙම ඔබට ලැබෙන භාණ්ඩයට සාපේක්ෂව ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ වගේම ඒ දෙදෙනාම ඒකට ඇග්‍රී වෙන්නත් ඕනේ. රයිට්. වට්ටක්ක ගෙඩියට සාලියෝ 5යි. හරි අගින නෑ නෑ 5ක් දෙන්න බෑ. ඒතකොට අගින සාලියෝ 5 නම් මොකද තෝරමාළු කෑල්ලක් වට තෝරමාළු කෑලි භාගයක් දෙන්නේ. මේ වගේ මේ එක වටිනාකමකට ඔබට එන්න ලොකු කාලයක් වැය කරන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට මේ භාණ්ඩ හෝමාරු ක්‍රමය දිහා බලපුවම මේකේ තිබ්බා নানা ප්‍රකාර ප්‍රශ්න. ඒ නිසා මේක ඊටාම අකාර්යක්ෂම. දැන් අකාර්යක්ෂම කියන්නේ මොකද්ද? කාලය
වැඩියෙන් වැය වෙන ශ්‍රමය වැය වෙන ක්‍රමවේදයක්. right? ඒ නිසා මිනිසුන්ට මෙහි මේ තුල ගනුදෙනු කිරීම ඊටාම අපහසු කාර්යයක් වුණා. දැන් මේ ඇතිවෙච්ච ගැටලු වලට විසඳුමක් ලෙස අපිට ආවා අතරමැදි භාණ්ඩ. right? ඒතර මුලින්ම දැන් භාණ්ඩ දෙක හුවමාරු කරනවා වෙනකොට අතරමැදට එකක් ගෙනල්ලා අපි ගෙනාවා පොඩි ගල් කෑලි, සිප්පි කටු, right? ලෝහ කැබලි. මේ වගේ අතරමැදි දෙයක් පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒවා අපි විවිධ වෙලාවල් මුදල් කියලා හැඳින්වුවා. right? එතකොට මේ ප්‍රශ්නේ විසඳන්න භාණ්ඩ දෙක හුවමාරු කරන පුද්ගලයාගේ අතරමැදට තවත් භාණ්ඩයක් එකතු කළා. ඒක තමයි මුදල්. ඊට පස්සේ ඒ මුදල් පොදු හුවමාරු මාධ්‍යයක් ලෙස භාවිතා කරලා විකුණුම්කරුගෙයි ගනුදෙනුකරුගෙයි අවශ්‍යතා නොගැලපීම කියන ප්‍රධානතම භාණ්ඩ හුවමාරු තිබ්බ ගැටලුව සමනය කරන්න උත්සාහ කරා. දැන් අපි බලමු ඉස්සරහට මේක කොහොමද වෙන්නේ කියලා. දැන් මේක එකපාරම බලා ගන්න. දැන් පළවෙනි මේ බාටා ක්‍රමයට අපි යමු. බාටා ක්‍රමයේ පුද්ගලයෙක් ඉන්නවා. එයා ගාව ඇපල් තියෙනවා. එයාට ඕනේ ඔරෙන්ජ්. තව පුද්ගලයෙක් ඉන්නවා. එයාට ඔරෙන්ජ් තියෙනවා. ඔරෙන්ජ් ගෙඩි තියෙනවා. එයාට ඕනේ මාළු. එතකොට මේ දෙන්න අතර ගනුදෙනුව වෙන්නේ නැහැ. ඇයි? මෙයා ගාව තියෙන්නේ ඇපල්. මෙයාට ඕනේ මාළු. මෙයාට ඕනේ ඔරෙන්ජ්. මෙයා ගාව ඔරෙන්ජ් තියෙනවා. නමුත් මේ දෙන්නට හුවමාරු කරගන්න බෑ. මොකද මෙයාට ඕනේ මාළු. මෙයා කියනවා මම මාළු නැත්තම් දෙන්නේ නැහැ. මෙයා කියනවා මට ඇපල් තියෙනවා. ඒකට වැඩේ වෙන්නේ නැහැ. දැන් මේ දෙන්න හම්බුනොත් බලමු. මේ දෙන්න හම්බුනොත් කියනවා මය ගාව තියෙනවා ඇපල්. මෙයා කියනවා මය ගාව තියෙන්නේ මාළු. right? එතකොට මට ඕනේ ඔරෙන්ජ්. මෙයා කියනවා නෑ කොහොමවත් අපි දෙන්නට වැඩේ හරියන්නේ නැහැ. මොකද මට ඕනේ බිත්තර. ඔයා ගාව බිත්තර නැත්තම් මට ඔයා වෙපා. මෙයා කියනවා මට ඔයා ගාව ඔරෙන්ජ් නැත්තම් මට එපා. එහෙනම් මේ දෙන්න අතරත් ගනුදෙනුව සිද්ධ වෙන්නේ නැහැ. දැන් එතකොට මෙතන ගත්තොත් එහෙම මෙයාට තියෙනවා ඔරෙන්ජ්. මෙයාට ඕනේ මාළු. දැන් මෙයා ගාව මාළු තියෙනවා. මෙයා කියනවා එන්න මට මාළු දෙන්න. මෙයා කියනවා මාළු දෙන්නම්. හැබැයි මට ඕනේ බිත්තර. මෙයා කියනවා මාළු ඕනේ මට. හැබැයි මගේ ගාව තියෙන්නේ ඔරෙන්ජ්. දැන් මොකද වෙන්නේ? මේ දෙන්න අතරත් ගනුදෙනුව වෙන්නේ නැහැ. ඔන්න අර භාණ්ඩ ක්‍රමයේ තිබූ ද්විත්ව සමපාත වීම අවශ්‍යතා සමපාත නොවීම කියන ගැටලුව තුළ ඔබට පේනවා මේ තුන් දෙනා අතරම ගනුදෙනුව සිදු වෙන්නේ නැහැ. මේ තුන් දෙනා හමු වුණාට දැන් එහෙමනම් අපි මේ අතරමැදට යමක් ගෙනල්ලා මේක කරන්න උත්සාහ දරනවා. කොහොමද කරන්නේ? දැන් තියෙන ප්‍රශ්න තුන් දෙනා කවුද? එක්කෙනෙක් ඉන්නවා ඔහු ගාව ඇපල් තියෙනවා ඔහුට ඔරෙන්ජ් ඕනේ. අනික් කෙනා ගාව ඔරෙන්ජ් තියෙනවා ඔහුට මාළු ඕනේ. අනික් කෙනා ගාව මාළු තියෙනවා ඔහුට බිත්තර ඕනේ. දැන් අපි ගේනවා අතරමැදට කෑෂ් කියලා දෙයක්. මුදල් කියලා දෙයක් ගේනවා. right? මේක සිප්පි කටු වෙන්න පුළුවන්, ගල් කෑල්ලක් වෙන්න පුළුවන්. පොදුවේ ඒ කමියුනිටි එකේ ඒ අදාළ පුද්ගලයන් පොදුවේ පිළිගන්නා වූ පොදු හෝමාරු මාධ්‍යයකට හැමෝම එකඟ වෙලා ඒක ගේනවා. right? දැන් කෑෂ් කියලා මුදල් කියලා දෙයක් ගේනවා. right? මුදල් වෙන්න පුළුවන් රන් කාසි, ලෝහ කැබලි, ගල් කැබලි, සිප්පි කටු. එහෙම නැත්නම් අද දකින ආකාරයේ නෝට්ටුවක් මොකක් හරි මුදල් කියලා පොදුවේ පිළිගත්ත හෝමාරු මාධ්‍යයක් අපි අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා මොහොත කියනවා රයිට්. ඔයා දැන් මේ ඇපල් විකුණන්න මුදල් වලට. ඔහු විකුණනවා ඇපල් මුදල් වලට. දැන් මෙයා ගාව මොනවද තියෙන්නේ? මෙයා ගාව මුදල් තියෙනවා. නේ මෙයා ගාව මුදල් තියෙනවා. ඒකට මෙයාට මුදල් හම්බ වෙනවා. get cash. දැන් ඊට පස්සේ මෙයාට පුළුවන් කෑෂ් දීලා ඔරෙන්ජ් ගන්න. ඇයි? දැන් මෙයා ගාවට මෙයා ගිහිල්ලා කියන මම දෙන්නම් කෑෂ්. මෙයා ගාව ඔරෙන්ජ් තියෙනවනේ. ඔරෙන්ජ් යාත් විකුණන්නේ මොකටද? කෑෂ් වලට. එහෙමනම් මෙයාට දෙනවා කෑෂ්. right? get cash. right? මෙයාට කෑෂ් දෙනවා. දැන් මෙයා මොකද කරන්නේ? මෙයා ඇපල් කෑෂ් වලට විකුණුවා. කෑෂ් හම්බුණා. කෑෂ් අරන් ගිහිල්ලා ඔරෙන්ජ් ගත්තා. කොහොමද? ඔරෙන්ජ් ඕන කෙනාට කෑෂ් දීලා. දැන් මෙයාට ඕනේ මාළු. මෙයාට දැන් ප්‍රශ්නයක් නැහැ. මෙයාට හම්බුණා කෑෂ්. කෑෂ් කියන්නේ ඕන කෙනෙක් පිළිගන්න දෙයක්. මෙයා මොකද කරන්නේ? මෙයාගේ කෑෂ් අරන් ගිහිල්ලා මේ මාළු විකුණන්න කැමති කෙනාට කෑෂ් දීලා මාළු ගන්නවා. මාළු ගන්න කෙනාට ඕනේ බිත්තර. හැබැයි මෙයාට ප්‍රශ්නයක් නැහැ. මෙයාට කෑෂ් හම්බ වෙනවා. මෙයා කෑෂ් දීලා බිත්තර විකුණන්න කැමති කෙනෙක්ගෙන් බිත්තර ගන්නවා. දැන් බලන්න වැඩේ. දැන් මේ දෙගොල්ලොම බඩු ගත්තෙත් කෑෂ් වලට, බඩු වික්කෙත් කෑෂ් වලට. මුදල් වලට.
right? මුදල් වලට බඩු වික්කා, මුදල් වලට බඩු ගත්තා. මුදල් වලට බඩු විකිණීම, බඩු ගැනීම කියන කතන්දරේ ආපු ගමන් මේගොල්ලන්ට තමන් අතේ තියෙන දේ විකුණනවා කියන පරමාර්ථය මිසක තමන්ට ඕන දේ අනික් කෙනා ගාව තියනවාද කියන එක අනවශ්‍ය වෙලා ගියා. මේ හැමෝටම ඕනුනේ කෑෂ්. එතකොට මේ Apple විකුණන කෙනා Apple විකුණලා කෑෂ් ගන්නවා, මුදල් ගන්නවා, මුදල් අරන් ගිහලා තමන්ට ඕන දේ ගන්නවා. Orange විකුණන කෙනා Orange විකුණලා මුදල් ගන්නවා, මුදල් අරන් ගිහලා තමන්ට ඕන දේ ගන්නවා. මාළු විකුණන කෙනා මාළු විකුණලා මුදල් ගන්නවා, මුදල් අරන් ගිහලා තමන්ට ඕන දේ ගන්නවා. එතකොට මුදල් තියෙනවා නම් ඕන දෙයක් ගන්න පුළුවන්. එහෙමනම් තමන් ගාව තියෙන හැමදේම මුදලට විකුණුවලා මුදල් ගත්තා නම් තමන්ගේ ප්‍රශ්නේ ඉවරයි. මේ විදිහට මේ මුදල් කියන දේ අතරමැදට ගෙනල්ලා මේ ප්‍රශ්නේ අපි විසඳුවා. එතකොට ඊළඟට අපිට ආවා මුදල් මත පදනම් වූ ආර්ථික ක්‍රමයක්. එතකොට මුදල් වලදී අපි කතා කරේ මුදල් ලැබුණොත් අපිට ඕනෑම දෙයක් ගන්න පුළුවන්. එම නිසා මේ ද්විත්ව සමපාත නොවීම කියන ප්‍රශ්නය මුදල් පොදු හුවමාරු මාධ්‍ය ලෙස පැමිණීමත් සමග අයින් වෙලා ගියා. ඒතකොට අදත් අපි ඕනම වෙලාවක අපේ සේවය හෝ භාණ්ඩ මුදල් වලට විකුණනවා. මුදල් ගත්තට පස්සේ අපිට ඕන දෙයක් මිලට ගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ මුදල් අරගෙන එන කෙනාට අවශ්‍ය මොනවද කියන එක අදට අදාළ නැහැ. මුදල් දෙනවා නම් අපි අපේ සේවය දෙනවා, භාණ්ඩ විකුණනවා. එහෙනම් මුදල් මත පදනම් වූ ආර්ථික ක්‍රමයක් ඇති වුණා මුදල් පොදු හෝමාරු මාධ්‍ය බවට පත්වීම තුළ. right? එතකොට දැන් ඔබට පේනවා මුදල් වල ආගමනය. right? එතකොට සියලු භාණ්ඩවලගේ මුදලින් ප්‍රකාශ කිරීමට හැකියවීම තුළ භාණ්ඩවලගේ නිශ්චිතව ප්‍රකාශ කිරීමට පහසුවෙන් සංසන්දනය කිරීමට අපිට හැකියාව ලැබුණා. ඒතර අපිට දැන් කියන්න පුළුවන් වට්ටක්ක ගෙඩියක් රුපියල් 50යි. දැන් අපිට කියන්න ඕනේ නැහැනේ වට්ටක්ක සාලියෝ කීයද, තෝරමාලු කීයද, බණ්ඩක්ක කීයද, පැපොල් කීයද, ඇපල් කීයද. දැන් මේවා කියන්න ඕනේ නැහැ. අපි කියන්නේ රුපියල් 50යි. එකයි. කැරට් කිලෝ එක රුපියල් 100යි. දැන් ඔබට කියන්න පුළුවන් වුණා. right? ඒ අනුව භාණ්ඩවලගේ නිශ්චිතව යම් පොදු හෝමාරු මාධ්‍යයක් ලෙස පිළිගන්නා වූ දෙයක් පාවිච්චි කරලා ප්‍රකාශ කරන්නට අපිට හැකියාව ලැබුණා. ඒ වගේම මේ තුල භාණ්ඩවලගේ පහසුවෙන් සංසන්දනය කිරීමටත් අපිට හැකියාව ලැබුණා. ඊළඟට භාණ්ඩ ගබඩා කිරීමේදී සහ කල් තබා ගැනීමේදී ඇති වූ ගැටලු වටිනාකමේ සන්නිධියක් ලෙස මුදල් භාවිතය තුල ඉවත් වුණා. right? මොකද්ද වෙන්නේ? දැන් ඔබට පුළුවන් ඔබගේ අතිරික්ත වගාව, අතිරික්ත නිෂ්පාදනය මුදල් වලට විකුණලා මුදල් රැස් කරලා තියාගන්න. දැන් ඉස්සර භාණ්ඩ රැස් කරද්දි භාණ්ඩ නරක් වුණා, තියාගන්න බෑ, ලොකු ගබඩාවල් ඕනේ. දැන් මේ ප්‍රශ්නේ නෑ. දැන් අතිරික්ත එකක් හම්බුනොත් ඔයා ළඟ තියාගන්න ටක් ගාලා විකුණනවා. විකුණලා මුදල් තමයි තමන් ගාව තියාගන්න. ඒකට මුදල් වාට රැස් කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඔබ තුල ධනය රැස් කිරීමේ හැකියාව ඇති වෙනවා. ධනය රැස් කිරීමේ හැකියාව ඇති වෙනවා. ඒ තුල ධනවතුන් ඇතිවීමට හැකියාව ලැබෙනවා. right? ඒතකොට ඔබ මුදල් රැස් කරමින් ධනය රැස් කිරීමට පටන් ගන්නට හැකියාව ලැබුණා. ඒ අනුව වටිනාකමේ සන්නිධියක් ලෙස මුදල් පැමිණුණා. right? පාවිච්චි කරා. ඊළඟ එක තමයි මුදල් භාවිතයත් එක්කම ණය දීම සහ ණය ආපසු ගෙවීම පහසුවෙන් කරන්නට හැකියාව ලැබුණා. right? කරන්නට හැකියාව ලැබුණා. දැන් ඔබට උදාහරණයක් හැටියට අපි හිතමු මේ මුදල් නොතිබ්බනම් දැන් ඔබ ගිහිල්ලා හවුසින් ලෝන් එකක් ඉල්ලන්නේ කොහොමද? දැන් ඔබට සිද්ධ වෙනවා කියන්නේ මට ගෙයක් හදන්න ඕනේ. මට හදන්න ක්‍රමයක් නැහැ. මට සිමෙන්ති කොට්ට 100ක් දෙන්න. මම මේ සිමෙන්ති කොට්ට 100 අරගෙන අද ඔබට මාසෙට සිමෙන්ති කොට්ටේ බගින් ආපහු ගෙවන්න. ඊට පස්සේ මට ගඩොල් කැට 1000ක් දෙන්න. මං ගඩොල් කැට 100 ගානේ හැම මාසෙම ගෙවන්න. මට වැලි මෙච්චරක් දෙන්න. මම වැලි තාච්චිය ගානේ හැමදාම ගෙවන්න. දැන් මේ විදිහට අපිට මේ ණය දෙන්න ගියා නම් ණය ගන්න කෙනාටත් පිස්සු හැදෙනවා, දෙන කෙනාටත් පිස්සු හැදෙනවා. ඉතින් ඒක කරන්න බැරි වැඩක් වෙනවා. නේ? ඒකට ඒක මේ ණය දෙන්න බෑ ගෙවල් හදන්න. හරිම අමාරු වැඩක් වෙනවා. ණය ගෙවන එක ඊට අමාරු වැඩක් වෙනවා. ඒ නිසා මේ භාණ්ඩ ක්‍රමය තුළ ණය දීම, ණය ආපසු ගෙවීම වැනි කටයුතු
කාර්යක්ෂමව සිදු කිරීමේ අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් දැන් බලන්නකො මුදල් ආපුවම මොකද වෙන්නේ කියලා. දැන් ඔබ කියලා බැංකුවට කියන්නේ නැහනේ ගඩොල් වැලි දෙන්න කියලා. ඔබ කියලා කියන්නේ මොකද්ද? මට මුදල් දෙන්න. මට දෙන්නේ ලක්ෂ 15ක්. මට ලක්ෂ 15ක් දෙන්න. මට ලක්ෂ 20ක් දෙන්න. මට ගේ හදන්න ඕනේ. බැංකුව මොකද කරන්නේ? ඔබට ලක්ෂ 20ක් දෙනවා මුදල්. බැංකුව අය කියන්නේ මට වැලි තාච්චියක් ගේන්න ගඩොල් ගේන්න ඒවා කියන්නේ නැහැ. බැංකුව කියන්නේ මොකද්ද? මට ඔයා හැම මාසෙම මෙච්චර ප්‍රමාණයක් රුපියල් 50000ක් රුපියල් 45000ක් මට වාරික ගෙවන්න. මුදල් ආපසු ගෙවන්න. එතකොට ඔබට මුදලින් ණය දුන්නා. ඔබ මුදලින් ණය ගෙවුවා. ගණදුනුව හරිම සරලයි. ඔබ මුදල් අරන් ගිහිල්ලා ඔබට පුළුවන් වැලි, සිමෙන්ති, ගඩොල් ඕන දෙයක් අරගන්න. එතකොට මුදල් ණය දීමත් මුදලින් සිදු වෙනවා, ණය ගෙවීමත් මුදලින් සිදු වෙනවා. මේ තුන ඉතාමත් පහසුවෙන් ණය දීම සිදු කළ හැකි වෙනවා. ඊළඟට මේ මුදල් භාවිතයත් එක්ක කුඩා ගණදුනු පවා පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලැබුණා. ඒකට අපි අද දන්නවා අද අපේ ලංකාවේ මුදල ගත්තොත් සතය තමයි අඩුම ඒකකය වෙන්නේ. එතකොට සතේ ඉඳලා ඔබට ගණදුනු කරන්නට පුළුවන්. right? සතේ ඉඳලා සත ගණන් වල ගණදුනුනත් ඔබට කරන්නට හැකියාව ලැබෙනවා මේ මුදල් භාවිතය තුල. right? නමුත් පෙර කල භාණ්ඩ ගත්තොත් අපිට මේ කුඩා ගණදුනු කිරීම අපහසු කාර්යයක් වුණා. දැන් මුදල් වලදී ඊටා ටොපිය එහෙම නැත්නම් ඇල්පෙනෙත්ත පවා ගණදුනු කරන්නට පුළුවන් කම ලැබෙනවා ඒ මුදල් කුඩා ඒකක භාවිතා කිරීම තුල. right? එහෙමනම් ඔන්න ඔබට පේනවා බාටා ක්‍රමයේ දක්නට ලැබුණු ගැටලු මුදල් වල ආගමනයත් සමග මුදල් භාවිතයත් සමග ක්‍රමයෙන් විසඳීමට ලක් වුණා. ඒකට මුල් කාලයේදී මේ මුදල් හැටියට මිනිස්සු ලුණු, ධාන්‍ය වගේ දේවල් පාවිච්චි කරන්න පටන් ගත්තා. පසු කාලීනව දුර්ලභ ලෝහ වර්ග මුදල් ලෙස භාවිතා කරා රන් රිදී වැනි ලෝහ වර්ග. දැන් මම මේකේ දීර්ඝ විස්තර කරන්න යන්නේ අපිට තියෙන කාලයේ සීමා සහිත නිසා. නමුත් මම ඔබට ආරාධනා කරනවා යන්න YouTube එකට වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා මේක අධ්‍යයනය කරන්න. ඒක ඉතාමත් ලස්සන කතන්දරයක්. බලන්න කොහොමද මේ මුදල් කියන එකේ ඉතිහාසය මොකක්ද කියලා. හරි. එතකොට ඒක අධ්‍යයනය කරන්න වැඩි දුර දැනට ඔබට මම කියනවා මේක කොහොමද විකාශනය වුණේ කියන එක තමයි අපි කතා කරන්නේ. ඒතකොට මුලදී ලුණු ධාන්‍ය වගේ දේවල් ඊට පස්සුව දුර්ලභ ලෝහ වර්ග වලට වුන් යොමු වුණා. රන් රිදී වැනි ලෝහ වර්ග. ඊට පසු කාලීනව කාසි නිකුත් කිරීමට පටන් ගත්තා. right? එතකොට මුලින්ම නයිසර්ගික වටිනාකමක් තිබු. එතකොට ඉන්ට්‍රින්සික් වැලියු එකක් තියෙන. මුදල් තමයි හඳුන්වලා දෙන්නේ. එතකොට ඔබට රන් කාසියක් හඳුනා දෙනවා. ඒ රන් කාසියේ ලෝහමය වටිනාකමට සමාන ලෙස තමයි ඒ රන් කාසිය ඔබට නිකුත් කරන්නේ. රිදී කාසියේ වටිනාකම ලෝහමය වටිනාකමට සමාන ලෙස තමයි රිදී කාසිය නිකුත් වෙන්නේ. ඒ අනුව ඒ කාසියේ වටිනාකම ඒ තුල තිබෙනා වූ ලෝහමය වටිනාකමට සමාන වෙන ආකාරයට අපි නිකුත් කරනවා. මේ මුදල් අපි භාණ්ඩ මුදල් ලෙස හඳුනා ගන්නවා. භාණ්ඩ මුදල් කියලා අපි හඳුනා ගන්නවා. නයිසර්ගික වටිනාකමක් තියෙනවා. මොකක්ද කියන්නේ? මුහුණත වටිනාකම එම කාසියේ ලෝහමය වටිනාකමට සමාන ලෙස නිකුත් කරනවා. right. ඊළඟට අපිට දැනගන්න තියෙන දේ තමයි මෙවැනි කාසි වලට ඒ කාසිය නිර්මාණය කළ ලෝහය තුල ලෝහමය වටිනාකමක් ලැබුණා. right. රන් කාසියට ඒ තියෙන රන් නිසා නිතැතිම වටිනාකමක් ලැබුණා. එතකොට එය කොමන රටකට ගෙනිච්චත් කුමන කමියුනිටි එකක පාවිච්චි කරත් කුමන පුද්ගලයෙක් පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ. මොකද මුහුණතාගේ වගේම එහි ලෝහමය වටිනාකමකුත් පවතින නිසා. right. ඔබට උණු කරලා ගත්තොත් ඒ රන් ටිකෙන් වැඩ කරන්න පුළුවන්. right. එතකොට මේකට නයිසර්ගික වටිනාකමක් තියෙනවා. දැන් එතකොට මේක අපේ දැනට දක්වන කාසි හා නෝට්ටු සංසන්දනය කිරීමේදී ඔබට පේනවා තියෙන වෙනස්කම නේ. ඒතකොට අද අපි ගාව තියෙන රුපියල් 5000 නෝට්ටුව කොළ කෑල්ලක්. ඒ කොළ කෑල්ල කිසිම වටිනාකමක් නැහැ. ඕක නීතිමය වශයෙන් කැන්සල් කරොත්. නමුත් ඔබ ගාව රන් කාසියක් තියෙනවා නම් නීතිමය වශයෙන් ඕක කැන්සල් කරොත් උණු කරලා රන් වලින් හදාගන්න මාලයක්. නේ. ඒ වටිනාකම නැති කරන්න බෑ. නමුත් අද වර්තමානයේදී අපි එවැනි එකක් නෙමෙයි දක්නට ලැබෙන්නේ. වර්තමානයේ තියෙන්නේ එහෙම නයිසර්ගික වටිනාකමක් ඇති කාසි නෝට්ටු නෙමෙයි. නමුත් අතීතයේ මේ විදිහට දක්නට ලැබුණා.
ඊළඟට අපි මේ ආවා යුගයකට විශේෂ යුගයක් රන් මිනුම් ක්‍රමය එහෙම නැත්නම් ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් කියලා අපි හඳුන්වනවා. එතකොට මේකෙදී රජය හෝ මහ බැංකුව සතුවන රත්රන් ප්‍රමාණයේ වටිනාකමට සමානුපාතිකව කාසි හා නෝට්ටු නිකුත් කිරීම සිදු වුණා. right? එතකොට ලෝකයේ හුඟක් රටවල් වල ප්‍රධාන මුදල් ඒකක රන් අවුන්සයක වටිනාකමට සම්බන්ධ කරලා තමයි මේ විදිහ ප්‍රකාශයට පත් කරලා වටිනාකම පවත්වාගෙන ගියේ. එතකොට රත්රන් ඒකකයක මිල මුදලින් ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ ප්‍රමාණයට මුදල් ඉදිරිපත් කරලා රත්රන් ඉල්ලීමට හැකියාවක් ලබා දෙනවා. මේක අපි හැඳින්වුවා රන් හුවමාරු සම්මතය කියලා. ඉතින් ඊටාම සරලව ගත්තොත් ඔබගේ තිබෙන මුදල් වල අගයට සමාන රන් ප්‍රමාණයක් තිබෙන බවට ඔබට තහවුරුවක් ලැබෙනවා. ඒතර ඔබට පුළුවන් ඕනෑම විටක ඔබගේ මුදල් රත්රන් වලට හුවමාරු කරගන්න. එතකොට රුපියල් 10000ක් නිකුත් කරා නම් ඒ 10000ට සමාන රත්රන් ප්‍රමාණයක් ඔබට තිබිය යුතුයි. right? එතකොට ඒ රත්රන් ප්‍රමාණයට සාපේක්ෂව 10000. යම් කිසි වෙලාවක ඔබ ගෙනල්ලා මේ 10000 මට එපා මට දෙන්න මට රත්රන් කිව්වොත් ඔබට පුළුවන් වෙන්න ඕනේ ඒ හුවමාරුව සිදු කරන්න. right? ඒතකොට එහෙමනම් ඔබට නිකුත් කළ කාසිහා නෝට්ටු වලට එය බැක් කරන්න. එයට සහයෝගය දක්වන්නට යම් වත්කමක් බැක් එන්ඩ් එකේ. එහෙම නැත්නම් තිරයේ පිටුපස අපිට දක්නට ලැබෙනවා. right? එතකොට මේක තමයි මේ ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් එකේදී අපිට දක්න ලැබෙන ප්‍රධාන කන්සෙප්ට් එක. එතකොට රටවල් අතර සිදුවන ජාත්‍යන්තර වෙළඳාමේදී ගනුදෙනු රන් හුවමාරුව මගින් පියවීම සිදු වුණා. එතකොට මෙවැනි ක්‍රමයක් යටතේ විනිමය අනුපාත රටවල් අතර ස්ථාවර වුණා. ඒ වගේම මතක තියාගන්න මේ රන් ක්‍රමයේ තිබුණු ප්‍රධාන ගැටලුවක් තමයි එතකොට රත්රන් තියෙන ප්‍රමාණයට විතරයි ඔබට පුළුවන් වෙන්නේ ඉෂු කරන්න මුදල්. එවිට යම්කිසි හදිසි අවස්ථාවක ඔබට මුදල් සැපයීම වැඩි කිරීමට හැකියාවක් නැහැ. එයට සීමාවක් පැනවෙනවා ඔබට තිබෙන රත්රන් වත්කම් ප්‍රමාණය මත. එතකොට ඇතැම් අවස්ථාවල අපිට සිද්ධ වෙනවා මුදල් සැපයීම වැඩි කරන්න. උදාහරණයක් ලෙස ආර්ථික අර්බුදයක් ඇති වෙන අවස්ථාවක මූල්‍ය ක්‍රමයේ යම්කිසි ගැටලුවක් ඇති වෙලා ද්‍රවශීලතාවය පහළ යන විටක අපිට මුදල් සැපයීම වැඩි කරන්නට ඕනේ. නමුත් මේ ක්‍රමයේදී එහෙම ඔබට වැඩි කරන්නට බෑ. ඔබට තිබෙන රත්රන් ප්‍රමාණයට පමණයි ඉෂු කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ රන් මිනුම් මත පදනම් වූ මුදල් ක්‍රමය 1971 දී ඇමරිකානු මහ බැංකුව විසින් ඩොලර් සහ රන් හුවමාරුව අහෝසි කරනවත් එක්කම අහෝසි වෙලා ගියා. ඒකෙන් පස්සේ අපිට ආවේ ආඥාපති මුදල් එහෙම නැත්නම් ෆියට් කරන්සි. එතකොට දැන් මේ ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් ඉවත් රන් හුවමාරු ක්‍රමය පිළිබඳවත් මම ඔබට කියනවා තව වැඩිදුර අධ්‍යයනය කරන්න අන්තර්ජාලය භාවිතා කරමින් මේක ගැන උඟාක් වීඩියෝස් වගේම බ්ලොග්ස් අපිට දක්නට ලැබෙනවා. ඉතින් මේවා කියවලා වැඩිපුර දැනුම ඔබ ලබා ගන්නවා නම් හොඳයි. මේ ක්‍රමය පිළිබඳව ඒක ඉතාමත් ප්‍රචලිත වෙච්ච ලෝකයේ යම්කිසි කාලයක ඉතාමත් තදින් පැවතිච්ච ක්‍රමයක්. ඉතින් අද වර්තමානයේත් අපිට දක්න ලැබෙන ඇතැම් අය තර්ක ගේනවා ඒ ක්‍රමයට අපි නැවත යා යුතුයි. මේවා හොඳ නරක මේ ඔබට වැඩිදුර අධ්‍යයනය කරන්නට පුළුවන් ඔබගේ දැනුම වර්ධනය කරගන්න. දැන් ඊළඟ ක්‍රමයට අපි යමු. දැන් මේ රන් මිනුම් ක්‍රමයෙන් පස්සේ අපිට ආවේ ආඥාපති මුදල්. එතකොට ආඥාපති මුදල් කියලා කියන එකට ඉංග්‍රීසියෙන් කියනවා අපි ෆියට් කරන්සි කියලා. ඒවා තමයි මේ අද අපි භාවිතා කරන මුදල්. right? එතකොට යම්කිසි රජයක් විසින් නීති රීති මගින් මුදල් ලෙස භාවිතය සඳහා බලය වටිනාකම ලබා දෙන ව්‍යවහාර මුදල් තමයි අපි ආඥාපති මුදල් කියලා හඳුන්වන්නේ. right? එතකොට මෙහෙම ආඥාපති මුදල් නිකුත් කරද්දී ඒට බලය සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ වටිනාකම සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ ඒ නීති රීති මගින් සිදු කරන නීති රීති යටතේ සිදු කරන ප්‍රකාශ මගින්. ඒතකොට නෛතිකමය බලයක් තමයි මේ මුදලට තියෙන්නේ. එහෙම හැරෙන්න මේ නිකුත් කරන කාසි නෝට්ටු වලට සරිලන නයිසර්ගික වටිනාකමක් නැහැ. ඒ කියන්නේ දැන් ඔබට මම කලින් කිව්වා වගේ රුපියල් 5000 නෝට්ටුවේ ඒ නෝට්ටුව ඒ වටිනාකමක් නැහැ. ඒකට වටිනාකම ලැබිලා තියෙන්නේ නීතිය මගින් ලැබෙන වටිනාකම නිසා. නමුත් රන් කාසියක් ගත්තොත් ඒ රන් කාසියට වටිනාකමක් රන් නිසා නයිසර්ගික වටිනාකමක් තියෙනවා. ඒක කාසිය නීතිමය වශයෙන් කිව්වත්
නෑ මේ රන් වලින් නිකුත් කරපු කාසි සියල්ලම අහෝසි කරනවා හෙට වෙනකොට කියලා ඔබට පුළුවන් අර රන් ටික උණු කරලා මාලයක් හදාගන්න. හැබැයි දැන් හෙට උදේට කිව්වොත් රුපියල් 5000 නෝට්ටු ඔක්කොම අහෝසි කරනවා කියලා අර 5000 නෝට්ටු නිකන් කොල්ල කෑල්ල විතරයි. ඒක නයිසර්ගික වටිනාකමක් නෑ. දෙවෙනි දේ තමයි රන් මිනුම් ක්‍රමයේ වගේ මේ මුදල් වලට සම්බන්ධ නිශ්චිත භෞතික වත්කමක් දක්වන්න ලැබෙන්නේ නැහැ. නිශ්චිත භෞතික වත්කමක් දක්වන්න ලැබෙන්නේ නැහැ රත්රන් වගේ. right? ඒක නයිසර්ගික වටිනාකමක් නැහැ. භෞතික වත්කමක් නිශ්චිත භෞතික වත්කමක් දක්වන්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් මෙහෙට සම්පූර්ණයෙන්ම බලය ලැබෙන්නේ ඒ අදාළ රජයන් විසින් පනවන නීති රීති සහ එයින් ලබා දෙන බලය තුලින්. එතකොට මේ මුදල් වල වටිනාකම රජය විසින් පනවන නීති රීති එම මුදල් සඳහා ඇති ඉල්ලුම සහ සැපයුම නිකුත් කරන රජයේ ස්ථාවරභාවය යන ආදී මත තමයි තීරණය වෙන්නේ වෙනත් දෙයක් මත නෙමෙයි. එතකොට මොකක් මතද වටිනාකම තීරණය වෙන්නේ රජය විසින් පනවන නීති රීති එම මුදල් සඳහා ඇති ඉල්ලුම හා සැපයුම නිකුත් කරන රජයේ ස්ථාවරභාවය යන ආදී මත. වර්තමානයේ අපි භාවිතා කරන කාසිහා නෝට්ටු මේ ආග්‍යාපති මුදල් ගණයට අයත් වෙනවා. දැන් ලංකාවේ තත්ත්වය ගත්තොත් ලංකාවේ මොකක්ද තත්ත්වය? ඒතකොට ලංකාවේ නෛතික ටෙන්ඩරයක් කියලා කියන්නේ නෛතිකමය වශයෙන් අදාළ රට තුල භාවිතා කිරීමට යම්කිසි මුදල් ඒකකයකට බලයක් ලබා දී තිබීම. right? එතකොට මේ ලංකාවේ ශ්‍රී ලංකා රුපියල් වලට මේ බලය ලැබෙන්නේ 1949 අංක 58 දරන මුදල් නීති පනත මගින්. දැන් ඔබට පේනවා එකක් the unit of monetary value. The standard unit of monetary value in Sri Lanka shall be the Sri Lanka rupee, which shall be represented by the sign RE and RS. The Sri Lankan rupee shall be divided into 100 units each, of which shall be called a cent. එහෙනම් මොකද කියන්නේ රුපියල ඒකක 100කට බෙදන්නට පුළුවන් සතය කියන ඒකක. ඒකට 700ක් රුපියලයි. දැන් මේක මේ අපිට නිකන් හිතිලා වෙච්ච එක නෙවෙයි මේකට මේ ආකාරයට 1949 අංක 58 දරන මුදල් නීති පනත මගින් බලාත්මක කරන ලද නෛතික ටෙන්ඩරේ තමයි ශ්‍රී ලංකා රුපියල්. එතකොට අපි ලංකාව තුල ගණදුණු සිදු කිරීමේදී භාවිතා කරන මුදල් ඒකකය වෙන්නේ ශ්‍රී ලංකා රුපියල්. ලංකාව තුල වෙනත් මුදල් ඒකක වලින් ඔබට ගණදුණු කරන්නට බෑ. ඔබ ගණදුණු කරන්න ඕනේ ශ්‍රී ලංකා රුපියල් වලින්. right? ඉතින් එහෙම වෙනත් මුදල් ඒකකයකින් ඔබ යම්කිසි හේතුවක් මත ගණදුණු කරනවා නම් ඒ සඳහා ඔබට සුවිශේෂ අවසරයක් ලබා ගැනීමට සිදු වෙනවා. එතකොට ඔබ ඩොලර් වලට බඩු විකුණන්න ඕන නම් ඔබට නිකන් එහෙම කරන්න බෑ. ඔබ අනිවාර්යයෙන්ම අවසරයක් ලබාගෙන තමයි හේතු දක්වලා එය කරන්න ඕනේ. එහෙම නැත්නම් ලංකාව තුල ඔබට බඩු විකිණීම මිලදී ගැනීම සිදු කරන්නට භාවිතා කරන මුදල් ඒකකය වෙන්නේ ශ්‍රී ලංකා රුපියල්. ඒක තමයි නෛතික ටෙන්ඩරය. right? legal tender. right? එතකොට අපි තව දුරටත් මේක දිහා බැලුවොත් අපිට පේනවා මේ මුදල් නිකුත් කරන්න කාටද බලය දීලා තියෙන්නේ කියලා. දැන් මෙතන බලන්න issue power. මේ අපි කතා කරන්නේ 1949 අංක 58 දරන මුදල් නීති 50. The central bank shall have the sole right and authority to issue currency in Sri Lanka. එහෙනම් මේ අපි නෛතික වශයෙන් හඳුනා ගන්න ලංකාව තුළ භාවිතා කරන ශ්‍රී ලංකා රුපියල් නිකුත් කිරීමේ සෝල් කියන්නේ තනි අයිතිය තියෙන්නේ කාටද බලය තියෙන්නේ කාටද ශ්‍රී ලංකා මහා බැංකුවට. ශ්‍රී ලංකා මහා බැංකුවට. right? ශ්‍රී ලංකා මහා බැංකුව හැර වෙනත් කිසිම පුද්ගලයෙකුට ආයතනයකට මුදල් නිකුත් කිරීමට හැකියාවක් නැහැ ශ්‍රී ලංකා රුපියල්. right? මෙතන තියෙන no person other than the central bank shall draw, accept, make or issue any bill of exchange, promissory note or engagement of the payment of money payable to bearer on demand, on borrow or take up any sums of money on the bills or notes payable to bearer on demand of any such person. right? මේ විදිහට මේ මුදල් නිකුත් කිරීමේ
තනි බලය මහා බැංකුවට 1949 අංක 50ක දරන මුදල් නීති පනත මගින් පවරා දෙනවා. ඊළඟට මේ නිකුත් කරන මුදල් වල වගකීම කාටද පවරලා තියෙන්නේ? Currency notes and coins issued by the central bank shall be liabilities of the bank. එතකොට මේ නිකුත් කරන ලද මුදල් කාගේ වගකීමක්ද? ශ්‍රී ලංකා මහා බැංකුවේ වගකීමක් නේ. ශ්‍රී ලංකා මහා බැංකුවේ වගකීම. එහෙමනම් දැන් අපි මේ මුදල් ගැන කතා කරා. එන මුදල් ලංකාවේ මුදල් නිකුත් කිරීමේ බලාධිකාරිය තනි අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට බව හඳුනාගත්තා. ඒ වගේම මේ නිකුත් කරන ලද මුදල් වල වගකීම තිබෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට බව අපි හඳුනා ගත්තා. right? ඊළඟට අපිට පේනවා currency to be legal tender. All currency notes and coins issued by the central bank shall be legal tender in Sri Lanka for the payment of any amount. ලංකාව තුළ ඕනෑම වැලියු එකක් ඕනෑම ප්‍රමාණයක ගනුදෙනුවක් සිදු කිරීම සඳහා නෛතික ටෙන්ඩරය බවට පත්වන්නේ මේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන්නා වූ කාසිහ නෝට්ටු. right. දැන් අපෙන් අහන ප්‍රශ්නේ වර්තමානයේ භාවිතා කරන මුදල් කාගේ වගකීමක්ද? දැන් මේක අපි දැක්ක කාගේ වගකීමද? ශ්‍රී ලංකා මහා බැංකුවේ වගකීමක්. එතකොට මුදල් කියලා කියන්නේ මූල්‍යවත්කමක්. මුදල් කියලා කියන්නේ මූල්‍යවත්කමක්. ඒ මූල්‍යවත්කමක් කිව්වම අපි දන්නවා මූල්‍යවත්කමක් හැම විටම ලක්ෂණ දෙකක් තියෙනවා. පළවෙනි ලක්ෂණය තමයි එක් පාර්ශවයකට වත්කමක් වෙනවා. තවත් පාර්ශවයකට වගකීමක් වෙනවා. ඒ වගේම අපි ඉගෙන ගත්තා මූල්‍යවත්කමක් කියන්නේ මුදලින් ප්‍රකාශ කරන හිමිකම් පෑමක් කියන්නේ. අස්පෘශ්‍ය හිමිවත්කමක් හිමිකම් පෑමක්. ඒක කාටද හිමිකම් පාන්නේ? කාටද මේ අපි මේ ගිහිල්ලා ඉල්ලන්නේ? නිකුත් කරන ආයතනය කෙරෙහි ඇති හිමිකම් පෑමක් තිබෙනවා. හරි එහෙනම් මුදල් කියන එක ඔබට වත්කමක් ඔබ ගාව තියෙන තාක්කල්. එතකොට මේ මුදල් කියන එක කාගේද වගකීම? මුදල් කියන එක දරන්නාට වත්කමක් වන අතර වගකීමක් වන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවටයි. එහෙමනම් ඔබට මේ මුදල් පිළිබඳව ඔබේ හිමිකම් පෑම් ශ්‍රී ලංකා මහා බැංකුවේදී ඉදිරිපත් කරන්නට පුළුවන්. right? එතකොට වර්තමානයේ අප භාවිතා කරන කාසිහ නෝට්ටු එම කාසිහ නෝට්ටු නිකුත් කරන මහා බැංකුවේ වගකීමක් වේ. එතකොට ශ්‍රී ලංකා මහා බැංකුව තමන්ට ලැබිලා තියෙන නෛතික බලතල සහ තමන්ගේ ශුද්ධ දේශීය සහ ශුද්ධ විදේශීය වත්කම් පදනම් කරගෙන ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සිදු කරනවා. එතන මම තියාගෙන මේවා නිකන් නිකුත් කරන්නේ නැහැ. ශ්‍රී ලංකා මහා බැංකුව මේ වගකීම් ගන්නේ තමන්ගේ ශුද්ධ දේශීය සහ ශුද්ධ විදේශීය වත්කම් පදනම් කරගෙන. right? ඒවා පදනම් කරගෙන තමයි මේ ව්‍යවහාර මුදල් නිකුත් කරන්නේ. තමාට තිබෙන නෛතික බලතල යටතේ. එතකොට මුදල් නීති පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නිකුත් කිරීමේ අධිකාරී බලය කාටද තියෙන්නේ? ශ්‍රී ලංකා මහා බැංකුවට. දැන් මතක තියාගන්න මේ තවත් වචනයකට ඔබ මෙහිදී මම යොමු කරනවා. මේ මහා බැංකුව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් අපි හඳුන්වනවා පදනම් මුදල්, සංචිත මුදල්, එහෙම නැත්නම් අධිබලති මුදල් කියලා. පදනම් මුදල්, සංචිත මුදල් හෝ අධිබලති මුදල් කියලා. එතකොට මේ පිළිබඳව අපි පසු පාඩමකදී කතා කරනවා දීර්ඝ වශයෙන්. දැනට ඔබ මේ හැඳින්වීම ඔළුවට ගත්තා නම් හරි. right? එතකොට ඔබ දන්නවා මේ මුදල් කියන්නේ මූල්‍යවත්කමක්. right? නිකුත් කරන ආයතනයට හිමිකම් පෑමක්. එතකොට වර්තමානයේ කාගේද වගකීමක් වෙන්නේ? මහා බැංකුවේ වගකීමක්. right? එතකොට මහා බැංකුව ශුද්ධ දේශීය හා ශුද්ධ විදේශීය වත්කම් පදනම් කරගෙන තමයි මේ ව්‍යවහාර මුදල් නිකුත් කරන්නේ. මුදල් නිකුත් කිරීමේ අධිකාරී බලය ශ්‍රී ලංකා මහා බැංකුවටයි තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකා මහා බැංකුව මේ නිකුත් කරන මුදල් අපි හඳුන්වනවා පදනම් මුදල්, සංචිත මුදල් හෝ අධිබලති මුදල් ලෙස. right? එතකොට ඔන්න ඔබට මූලික දැනුමක් අපිට මෙතනදී ලබා දෙන්න. දැන් මේ තියෙන්නේ ඒ ආකාරයට නිකුත් කර නෝට්ටුවක්. මේ නෝට්ටුව දිහා බැලුවා නම් ඔබට පේනවා මේ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන ලද මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වළංගුය මෙන්න ප්‍රකාශය. එතකොට කවුද මේක නිකුත් කරන්නේ? අත්සන් කරලා රජය වෙනුවෙන් මහා බැංකුවේ අධිපති සහ මුදල් ඇමති. නිකුත් කර දිනේ 2010. එතකොට මහා බැංකුවේ අධිපති සහ මුදල් ඇමති විසින් අත්සන් කරලා මේ
නෝට්ටුවට බලය ලබා දෙනවා රුපියල් 5000ක වැලියු එකකට ගනුදෙනු සිදු කරන්න ලංකාව තුල. ලංකාව තුල. එතකොට ඔන්න ඔබට පේනවා කොහොමද මේ නෝට්ටුවට දැන් බලය ලැබිලා තියෙන්නේ බලය ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා. right? ඒක දැන් ඔබට පේනවා මේ මෙතන මම දීලා තියෙනවා ලින්ක් එකක්. හරි. එතකොට මේ ලින්ක් එක ඔබට මම දානවා chat එකට. මම chat එකට දැම්ම මේ ලින්ක් එකකින් යන්න දැන්. right? අපි මේ ලින්ක් එකකින් ගියොත් එහෙම අපිට පේනවා අපි මෙතන යන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ වෙබ්සයිට් එකට. මේ මහා බැංකුවේ වෙබ්සයිට් එකට ගියාම ඔබට තියෙනවා ඉංග්‍රීසි සිංහල දෙමළ. ඔබට අවශ්‍ය නම් සිංහල ක්ලික් කරන්න පුළුවන්. සිංහල ක්ලික් කරපුවම ඔන්න ඔබට එනවා මේ page එක. මේ අපි නෝට්ටු හා කාසි යටතේ තමයි මේක හඳුනගන්නේ. ලංකාවේ තියෙන ව්‍යවහාර මුදල් නෝට්ටු මේ නෝට්ටු පිළිබඳව ඉතාමත් සවිස්තරාත්මක විස්තරයක් ඔබට මේකේ බලා ගන්න පුළුවන්. right? ඒතර මේක ඉතාමත් ලස්සනයි මේක කියවලා බලන එක. right? මොකද්ද මේකේ තියෙන්නේ? පිටුපස තියෙන්නේ මොනවද? ඉදිරිපස තියෙන්නේ මොනවද? දැන් ආදි වශයෙන් ඔබට මේ නෝට්ටු පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මම ඔබට ඉල්ලා සිටිනවා මේ වෙබ්සයිට් එකේ මේවා බලන්න. ඒතර ඔබට තාම මෙතනට ගියාම ඔබට බලන්න පුළුවන් දේවල් නේ. කාසි පිළිබඳ දැනුවත් වෙන ව්‍යවහාර මුදල් නෝට්ටු සංසරණයේ පවතින කාසි සමරු කාසි නෝට්ටු වල ආරක්ෂණ සලකුණු ශ්‍රී ලංකාවේ මුදල් ඉතිහාසය ව්‍යවහාර මුදල් කෞතුකාගාරය මේකට ඔබට යන්නත් පුළුවන් මේකට ඔබට ගිහිල්ලා බලන්නත් පුළුවන් මේ විදිහට මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ තිබෙනා වූ මේකට ගිහිල්ලා බලන්න මේ සයිට් එකේ මේ කැලේට ගිහිල්ලා ඔබට තව වැඩිදුර තොරතුරු දැනුම ලබා ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා හානියු මුදල් නෝට්ටු සම්බන්ධව ඔබ මොකද කරන්නේ? ව්‍යාජ මුදල් නෝට්ටු වළක්වන්න මොනවද ගත ක්‍රියාවල් මේ යන ආදී දේ තියෙනවා. ඊළඟට මේ වීඩියෝ පට තියෙනවා. ඔබට මේවා වැඩිදුර අධ්‍යයනය සිදු කරන්න පුළුවන්. ඔන්න මම ලින්ක් එක ඔබට දැම්මා. මේකෙන් ගිහිල්ලා ඔබට ඒ දේ කරන්නට පුළුවන්. හැකියාව ලැබෙනවා. right? right right එහෙනම් අපි ආපහු සයිඩ් ප්‍රසන්ටේෂන් එකට යමු දැන් මුදල් මොකද මුදල් කියන්නේ මොනවාද මුදල් කියන්නේ කියලා අහුවොත් අපිට නිකන් සරලව කියන්න පුළුවන් භාණ්ඩ සහ සේවා සඳහා ගෙවීම් සිදු කිරීමට සහ ණය ආපසු ගෙවීම සඳහා පොදුවේ පිළිගනු ලබන්නා වූ ඕනෑම වත්කමක් මුදල් ලෙස හැඳින්විය හැක. භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් සිදු කිරීමට සහ ණය ආපසු ගෙවීම සඳහා පොදුවේ පිළිගනු ලබන්නා වූ ඕනෑම වත්කමක් මුදල් ලෙස හැඳින්විය හැක කියලා අපිට කියන්නට පුළුවන්. right? එතකොට මුදලේ දැන් මුදල් ගැන අපි අහද්දි මුදල් මොකක්ද කියලා කිව්වා ඊළඟට අපි අහන මුදල් වල කාර්යයන් මොනවද? දැන් මේ මුදල් වලින් කරන්න පුළුවන් දේවල් මොනවද? මුදලේ ආර්ථික කාර්යභාරය මොනවද? right. එතකොට අපිට කියන්න පුළුවන් කරුණු හතරක්. විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම, ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කිරීම, විලම්භීත ගෙවුම් ක්‍රමයක් ලෙස කටයුතු කිරීම සහ වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම. right. අපි දැන් මේවා එකිනෙක හඳුනා ගැනීමට උත්සාහ කරමු. පළවෙනි එක විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම. right. මොකද විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කරනවා කියන්නේ? භාණ්ඩ හා සේවා හුවමාරු කරද්දී අතරමැදි කාර්යයක් ලෙස මුදල් සම්බන්ධ වෙනකොට
විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කරනවා කියලා අපි කියන්න පුළුවන්. එනම් භාණ්ඩ හා සේවා මුදල් භාවිතා කරලා මිලදී ගැනීම හරි මුදලට විකිණීම හරි සිදු කිරීම මෙතනදී අපි අදහස් කරනවා. එතකොට මුදල් අතරමැදි කාර්යයක් සිදු කරනවා පුද්ගලයන් අතර භාණ්ඩ හා සේවා හෝමාරු කර ගැනීමේදී. එතකොට මෙතනදී මොකද කරන්නේ? පුද්ගලයන් ප්‍රථමයෙන්ම තම භාණ්ඩ හා සේවා වත්කම් මුදල් වලට තමයි හෝමාරු කරන්නේ. ඊට පස්සේ මුදල් අරගෙන වෙනත් භාණ්ඩ සේවා වත්කම් ලබා ගැනීමට කටයුතු කරනවා. මේ අනුව බලනකොට මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා හෝමාරු කාර්ය සිදු කරනකොට ඒක සම්පූර්ණ කරන මාධ්‍ය මුදල් ලෙස අපිට හඳුන්වන්නට පුළුවන්. අපි දන්නවා මේ තුල අර කලින් බාටා ක්‍රමයේ තිබූ අවශ්‍යතා ditthව සමපාත නොවීම තුළ ඇති වූ අකාර්යක්ෂමතාවය ඉවත් කරනවා. එනම් මුදලේ ප්‍රධානතම කාර්යභාරයක් වෙන්නේ භාණ්ඩ සේවා වත්කම් හුවමාරු කර ගැනීමේදී පුද්ගලයන් අතර අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම. එහෙම නැත්නම් භාණ්ඩ සේවා වත්කම් මිලදී ගැනීමේ කාර්යයේදී ඒ සඳහා උපකාර කිරීම. දෙවැනි කාර්යය තමයි වටිනාකමේ සංනිධියක් ලෙස කටයුතු කිරීම. මොකද්ද මේකෙදි කරන්නේ? පුද්ගලයන්ට ධනය ලෙස මුදල් රැස් කර තබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒතර අපි මේ ගැන කලිනුත් කතා කරා. ඒතර අපි මේකෙදි තවත් වචනයක් අපිට අහන්න ලැබිලා ඇති ද්‍රවශීල වත්කම් සංනිධියක් ලෙස කටයුතු කරනවා. රයිට්? එතකොට මෙතනදී තමන්ගේ භෞතික වත්කම් නේ අපි හිතමු තමන් ගාව තියෙන රන් රිදී මුතු මැණික් එහෙම නැත්නම් ලැප්ටොප් කාර් ඉඩම් වගේ භෞතික වත්කම් මුදල් වලට හෝමාරු කරලා එම මුදල් අනාගතයේදී නැවත භෞතික වත්කම් මිලදී ගැනීමට හරි වෙනත් වත්කමක් සඳහා හෝමාරු කර ගැනීමට හරි ගබඩා කරලා තියාගන්නට හැකියාව ලැබෙනවා. ඒතකොට ඔබට පුළුවන් ඔබ ගාව තියෙන කාර් එක විකුණලා ඒ මුදල් ගබඩා කරලා තියාගන්න ඔබගේ account එක. එහෙමත් නැත්නම් ගෙදර අරන් තියාගන්න අනාගතයේදී නැවත කාර් එකක් මිලට ගන්න හරි එහෙමත් නැත්නම් Tamanට වෙනත් යම් කිසි දෙයක් ඉඩමක් මිලට ගන්න හරි ඒ මුදල් භාවිතා කරන්න. එතකොට ඔබට ඕනෑම විටක ඔබගේ භෞතික වත්කම් විකුණලා මුදල් කරලා ඒ මුදල් රැස් කරලා තියාගන්න පුළුවන් Tamanට අවශ්‍ය වෙනත් වත්කමක් භාණ්ඩයක් සේවාවක් මිලට ගැනීම සඳහා. රයිට්? එතකොට අපි මෙතනදී වචනයක් කිව්වා ද්‍රවශීල වත්කම් සංනිධියක් කියලා. එතකොට ද්‍රවශීල වත්කම් කියන්නේ මොකක්ද? ද්‍රවශීල වත්කමක් කියන්නේ ඊට පහසුවෙන් මුදල් කරගත හැකි දෙයක් කියන එක නේ. පහසුවෙන් මුදල් කරගත හැකි දෙයක්. එතකොට මුදල් කරගන්නේ මොකටද? භාණ්ඩ සේවා ලබා ගන්න. එතකොට ඔබ ගාව තියෙන්න පුළුවන් මැණිකක්. එතකොට මේ මැණිකෙන් ඔබට භාණ්ඩ සේවා ගන්න බෑනේ. ඔබ මොකද කරන්නේ? මැණික මුදල් බවට පත් කරනවා. එතකොට වත්කම මුදල් කරනවා. ඒ මුදලින් අවශ්‍ය දේ මිලට ගන්නවා. ඔබ ගාව තියෙන්න පුළුවන් කාර් එකක්. ඔබ ඒ වත්කම මුදල් කරනවා. ඊට පස්සේ ඒකෙන් අවශ්‍ය දේ මිලට ගන්නවා. එතකොට ඔබට වත්කම් රැස් කරන්න පුළුවන්. ඒ වත්කම් විවිධ කාල පරාසයන් තුළ ඔබට මුදල් බවට හරවන්න පුළුවන්. ඒකට ඉක්මනින්ම වත්කමක් මුදල් කරන්න පුළුවන් නම් අපි කියනවා ද්‍රවශීලතාවය වැඩි කියලා. වත්කම මුදල් කරන්න කාලයක් යනවා අපි කියන ද්‍රවශීලතාවය අඩුයි කියලා. උදාහරණයකට ඔබ ගාව රන් මාලයක් තියෙනවා නම් ඔබට ඒ රන් මාලය ඉතා ඉක්මනින් මුදල් කරන්නට පුළුවන්. එහෙමනම් ද්‍රවශීලතාවය වැඩි. ඒකට සාපේක්ෂව ගත්තම වාහනයක් මුදල් කරන්න යන කාලය වැඩි. එහෙමනම් වාහනයක ද්‍රවශීලතාවය රත්රන් භාණ්ඩයක ද්‍රවශීලතාවයට වඩා අඩුයි. ඊට සාපේක්ෂව ඉඩමක් ගත්තොත් ඒක විකුණන්න ඊටත් වඩා කාලයක් යනවා. එහෙමනම් ඉඩමේ ද්‍රවශීලතාවය රත්රන් සහ වාහනය කියන දෙකටම වඩා අඩුයි. right? මේ විදිහට වත්කම කොතරම් වේගයෙන් මුදල් කර හැකිද පාඩුවකින් තොරව කියන දේ තුල මේ ද්‍රවශීලතාවය ගැන අපිට කතා කරන්නට පුළුවන්. එතන මුදල් ගත්තොත් මුදල් කොහොමත් දෙන්නේ මුදල් මාර්ගයෙන්ම තමයි. එහෙමනම් එහි ද්‍රවශීලතාවය තමයි ඊටාම අධික. ඒකේ ආයි කරන්න දෙයක් නැහැ කෙලින්ම මුදල්. එහෙමනම් ඒක කෙලින්ම භාණ්ඩ හා සේවා මිලට ගැනීම සඳහා අවශ්‍ය විට පාවිච්චි කරන්නට පුළුවන්. එහෙමනම් ද්‍රවශීලතාවයේ ඊටාම අධික වත්කම තමයි මුදල් කියන්නේ. right? එහෙමනම් ද්‍රවශීල වත්කම් සංනිධියක් කියලා කියන්නේ ඊටාම පහසුවෙන් Tamanට භාණ්ඩ හා සේවා හෝ තම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මිලට ගැනීම සඳහා පාවිච්චි කළ හැකි
වත්කමක් තමයි මුදල් කියන්නේ. right? ඒතකොට ඔබට මුදල් මේ විදිහට රැස් කරන්න පුළුවන්. මතක තබා ගන්න මුදල් සහ ධනය කියන්නේ කාරණා දෙකක්. ධනය කියලා කිව්වම ඔබට වෙනත් වත්කමුත් ඇතුළත් කරන්න පුළුවන්. මුදල් කියලා ගත්තොත් අපි කතා කරන්නේ කාසි හා නෝට්ටු සම්බන්ධයෙන්. ඒ වගේම මුදල් තියෙන්න පුළුවන් ඇඟවුණු මුදල් ඒ විදිහට තියෙන්න පුළුවන්. මුදල් කියලා කිව්වම අනිකුත් වත්කම් නෙමෙයි. මුදල් රැස් කරා කියන්නේ මුදල්. ධනය කියලා කිව්වම මුදල් ධනයේ කැලල. right. එතකොට මෙම මේ වටිනාකමේ සම්නිධියක් ලෙස එහෙම නැත්නම් ඔබට රැස් කර තබා ගන්න නම් මේක වත්කමක් හැටියට මුදල් විශ්වාසවන්තව ඉතිරි කිරීම, ගබඩා කිරීම සහ විනිමය මාධ්‍යයක් ලෙස නැවත භාවිතා කිරීම සිදු කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. right. එතකොට ඔබට පුළුවන් වෙන්නට ඕනේ මේවා පහසුවෙන් රැස් කර තබා ගන්න. ඒ වගේම විනිමය මාධ්‍යයක් ලෙස නැවත භාවිතා කරන්නට පුළුවන් වෙන්නට ඕනේ පසු කාලීනව. right. එතකොට මේ වෙලාව රැස් කළා ඊළඟ පාර භාවිතා කරන්න යනකොට මුදල් කැන්සල් කියලා කිව්වොත් ඔබ රැස් කරන්න පෙළ වෙන්නේ නැහැ. ඉතින් මේක දිගටම ඔබට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නට ඕනේ. right. එතකොට ඊළඟ කාර්යය තමයි මෙම මුදල් වල කල්පවත්මේ ගුණය වැදගත් වෙනවා. ඒ විශේෂ කාරණයක්. ඒ වගේම වටිනාකමේ ස්ථායීතාවය. අපි දන්නවා අපි ගාව තියෙන කාසි හා නෝට්ටු එහෙම ලේසියෙන් විනාශ වෙන්නේ නැහැ. අපේ පර්ස් වල කලිසම් සාක්කු වල සෑහෙන දවසක් එකිනෙකාගේ අතින් අතට යමින් පවතිනවා. right. අපි දැකලා නැහැ දිය වෙලා යනවා, ෆේඩ් වෙලා යනවා, එහෙම වෙන්නේ නැහැ. ඒ කාලයක් පවත්වා ගන්න පුළුවන්. ඒ කල් පැවැත්ම කියන එක මුදල් වල තිබිය යුතු ලක්ෂණයක්. right. ඒ වගේම වටිනාකමේ ස්ථායීතාවය. වටිනාකමේ ස්ථායීතාවය කියන්නේ නම් ටිකක් ලොකු concept එකක්. ඒතර මේ මුදල් කොච්චර වටිනවද? right. මුදල් වල වටිනාකම. ඒතර මේක රැක ගන්නට පුළුවන්ද කියන එක. ඒතර උද්දමනය කියන කාර්යය තුළ මේ මුදලේ අගය නැත්නම් වටිනාකම අඩුවීම දක්නට ලැබෙනවා. මේක ගැන අපි පසුව සාකච්ඡා කරමු. මේක මෙතනින් නවත්තමු. ඔබ මතක තියාගන්න මුදල් වල වටිනාකමේ ස්ථායීතාවය වටිනාකමේ සම්නිධියක් ලෙස මුදල් කටයුතු කිරීමට ඉතා වැදගත් වෙන දෙයක්. නමුත් ඒකට උද්දමනය තුළ බාධාවන් ඇති වෙනවා කියන්නේ. අපි ඒක බලමු පස්සේ මොකද්ද මේ අපි කතා කරේ කියලා. හරි. ඒකට කාල්පවත්මේ ගුණය, වටිනාකමේ ස්ථායීතාවය, විශ්වාසවන්තව ඉදිරි කිරීම, ගබඩා කිරීම සහ විනිමය මාධ්‍යයෙන් නැවත භාවිතා කිරීමට හැකි වීම. ඊළඟ කාර්යය තමයි විලම්භීත ගෙවුම් ක්‍රමයක් ලෙස කටයුතු කිරීම. එතන මෙතනදී අපි කියන්නේ අනාගතයේ යම් දිනකදී ගෙවීම් සිදු කිරීමට ඇති කර ගන්නා ලද බැඳීම් ඉටු කිරීමට මුදල් භාවිතා කළ හැක. එතකොට අපි ඔබ යම් කිසි බැඳීමක් ඇති කරගත්තා නම් යම් කිසි දෙයක් සේවාවක් හෝ භාණ්ඩයක් අරගෙන නැවත ගෙවනවයි කියලා ඒ සඳහා ඔබට මුදල් භාවිතා කරන්න පුළුවන්. අනාගතයේ යම් දිනකදී කිසියම් භෞතික වත්කමක් ලබා දීමට හෝ කිසියම් සේවාවක් ඉටු කිරීමට ගිවිස ගන්නවාට වඩා මුදලින් ගෙවීමේ ගිවිසුමක් ඇති කර ගැනීමට ණය හිමියෝ කැමැත්ත දක්වයි. එතකොට මේ ණය හිමියෝ කැමති නෑනේ මට ඔයා මේ අද දෙන්න මේ සිමෙන්ති කොට්ට 100ක් මම සිමෙන්ති කොට්ට 10 ගෙවන්නම්. එහෙම ඒවට ණය හිමියෝ කැමති නෑ. ණය හිමියෝ කියන්නේ එහෙම නෙමෙයි. රයිට්. අපි ඔයාට දෙන්නම් සිමෙන්ති කොට්ට 100 මේකට අදාළ මුදල අපිට ගෙවන්න. මෙච්චර වාරිකයක් ගෙවන්න දවස් මාසෙකට. ණය හිමියෝ කියන කෙනා මේ මට සේවාවක් මම ඔයාට අවුරුදු 5කට පස්සේ සේවාවක් දෙන්නම්. එහෙම දේවල් වලට නෙමෙයි කැමති. ඔවුන් කැමති මේ මුදලින් ගිවිසුම ඇති කරගන්න. මොකද ඒක හරි සරලයි. ඒක මුදලින් වටිනාකම් ප්‍රකාශ කරනවා. මුදලින් ඒ බැඳීම් ඉටු කිරීම සඳහා ගිවිසුම් ඇති කරගන්න. එතකොට මුදලින් ණය දීම, ණය ගෙවීම කියන කාර්ය දෙකම සිදු කරන්නට හැකියාව තියෙනවා. ඒ තුළ ණය දීම, ණය ගෙවීම පහසු වෙලා තියෙනවා, සරල වෙලා තියෙනවා. එතකොට මුදල් මේ ආකාරයට ණය දීමේ සහ ණය ගෙවීමේ ක්‍රමයක් ලෙස අපිට භාවිතා කරන්නට හැකියාව ලැබෙනවා. මේකත් මුදල් වල ලක්ෂණයක්. මුදලින් ණය දීමට සහ ණය ගෙවීමට ඇති හැකියාව. මේ විලම්භීත ගෙවුම් ක්‍රමයක් ලෙස කරන කාර්යයටත් උද්දමනයෙන් බාධා ඇති වෙනවා. අපි ඒකත් ඉදිරියේදී කතා කරමු. එතකොට ණය මුදල් වලින්
ගණනය කරලා තියෙනකොට ඒකේ අගය උද්ධමනය සහ අවධමනය මත වෙනස් වීම සිදු වෙන්නට පුළුවන්. මේ කතාව අපි ඉදිරියේදී බලමු. right. ඊළඟ කාරණේ තමයි ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කිරීම. භාණ්ඩ හා සේවා සහ වෙනත් ගනුදෙනු වල වෙළඳපළගේ මැනිය හැකි මිනුම් දණ්ඩක් විදියට මුදල් කටයුතු කරනවා. එතකොට අපිට පුළුවන් භාණ්ඩ හා සේවා වත්කම් වල අගය මුදලින් ප්‍රකාශ කරන්න. එතකොට ඒ වගේම ඒ තුල ඒ භාණ්ඩ සේවා වත්කම් වල අගය එකිනෙක හා සංසන්දනය කරන්න. පාසුවෙන් සංසන්දනය කරන්න පුළුවන්. මොකද මුදලින් අගය කරලා තියෙන හැම භාණ්ඩයක්. right. එතකොට අපි ගත්තොත් වතුර බෝතලෙත් මුදලින් අගය කරලා තියෙනවා. පෙට්‍රල් බෝතලෙත් මුදලින් අගය කරලා තියෙනවා. කොකා කෝලා බෝතලෙත් මුදලින් අගය කරලා තියෙනවා. ඉතින් ඔබට මේවා සංසන්දනය කරන්න පුළුවන්. ඊළඟට මුදල් මිනුම් ප්‍රමිතියක් සහ වෙළඳ කටයුතු වල පොදු මුදල් වර්ගය වෙනවා. එතකොට මිල ප්‍රකාශ කිරීමට, කේවල් කිරීමට අපිට මුදල් යොදා ගන්නට පුළුවන්. ඒ වගේම මේ මුදල් තියෙන නිසා වාණිජ ගිවිසුම් සැකසීමට අපිට හැකියාව ලැබෙනවා පහසුවෙන් ණය ගනුදෙනු වලදී. ඒ වගේම කාර්යක්ෂම ගිණුම් පද්ධතියක් සංවර්ධනය කරන්නටත් අපිට මේ ගිණුම් ඒකකයක් ලෙස මුදලින් කරන කාර්යය වැදගත් වෙනවා. ඒ ඊටාම සරලව ගත්තොත් අපි හිතමු ඔබ වික්කයි කියලා ඔබ විකුණනවායි කියලා යම් කිසි දෙයක්. අපි හිතමු ඔබ වතුර බෝතල් විකුණනවා කියලා. එතකොට ඔබ ගිණුම් හදන්නේ කොහොමද? වතුර බෝතල් 50යි, කොස්ට් එක වතුර බෝතල් මෙතන එහෙම හදන්න බෑනේ. ඔබට ගිණුම් භාණ්ඩ වලින් හදන්න බෑ. රුපියල් වලින් තමයි හදන්න ඕනේ. රුපියල් වලින් හදන්න නම් මේ වතුර බෝතලයට අදාළ රෝ මැටීරියල් අමුද්‍රව්‍ය ඒවා සකස් කිරීමට යන සේවාවන් ඊළඟට යටිතල පහසුකම් වලට කරන ගෙවීම් ඊළඟට මේ වතුර බෝතලේ විකිණීම කියන මේ සියල්ලම එකම යුනිට් එකකින් අපිට ගණනය කරන්න පුළුවන්. ඒත් අපි රුපියල් වලින් තමයි ගණනය කරන්නේ. අපි කියනවා වතුර බෝතලේ මිල රුපියල් මෙච්චරයි. ඒ අනුව ආදායම මෙච්චරයි. වතුර බෝතලේ ප්ලාස්ටික් එකට ගියේ මෙච්චරයි. මෙච්චර කොස්ට් එකක් ගියා. රුපියල්. ලේබලයට රුපියල් මෙච්චරක් ගියා. වතුර වලට රුපියල් මෙච්චරක් ගියා. සේවකයන්ට රුපියල් මෙච්චරක් ගියා. කරන්ට් වලට රුපියල් මෙච්චරයි. යන්ත්‍ර සූත්‍ර වලට මෙච්චරයි. ගණන් හදලා අපිට ගිණුම හදාගෙන යන්න පුළුවන්. ඒක කරන්න නම් හැමදේම මොකක්ද වෙලා තියෙන්නේ? මුදලින් අගය ප්‍රකාශ කිරීමට හැකියාවක් තිබේ. ඒකට මුදල් ගිණුම් මේකකයක් ලෙස කටයුතු කිරීම තුළ අපිට සාර්ථක ගිණුම් පද්ධතිය සංවර්ධනය කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. පහසු වෙලා තියෙනවා. එතකොට ඔන්න ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කිරීම. මේ ආකාරයට මුදලේ ප්‍රධාන ලක්ෂණ අහුවොත් එහෙම ආර්ථික කාර්යයන් අහුවොත් එහෙම අපිට කියන්න පුළුවන් විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම, ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කිරීම, විලම්භිත ගෙවුම් ක්‍රමයක් ලෙස කටයුතු කිරීම සහ වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම. මේක විභාගයේදී ඔබට අහන ඉතාමත් මොකද කියන්නේ අපි කියමු පොදු එහෙම නැත්නම් ප්‍රචලිත විශේෂයෙන්ම මේ හැමදාම වගේ අහන frequent question එකක් right. ඒක නිසා ඔබට ඒ ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. මොකද ඒක ඉතා වැදගත්. මොකද ඒ තුළ තමයි මේ මුදලේ තිබෙන සුවිශේෂත්වය රඳා පවතින්නේ ඒ කරන කාර්යභාරය මත. right. ඊළඟට අපිට එනවා සාර්ථක මුදලක ලක්ෂණ. සාර්ථක මුදලක ලක්ෂණ. මොකද සාර්ථක මුදලක ලක්ෂණ? පළවෙනි බලමු පොදු පිළිගැනීම. මුදලක් කට අපි හැමෝම ගනුදෙනු කරනවා නම් ඒ කියන්නේ අපි ගාව තියෙන දේවල් මුදල් වලට විකුණනවා. ඒ මුදල් අරගෙන අපිට යම් කිසි දෙයක් මිනිකදී ගන්නට හැකියාව තියෙනවා. එහෙමනම් අපිට තියෙනට ඕනේ තහවුරුවක් දැන් මේ අපි මුදල් කියලා ගන්න එක අනික් අයත් පිළිගනී කිය. දැන් එහෙම නැතුව අපි හිතමු ඔයයි මායි ගනුදෙනුවක් කරනවා. ඔයයි මායි ඇග්‍රී වෙනවා කොලයක් අරගෙන මෙන්න මුදල් කියලා. දැන් මේ මුදල් අරගෙන මම වෙන තැනකට ගියාම කිව්වොත් මේවා අපි පිළිගන්නේ. මේවා අපි පිළිගන්නේ. අපි පිළිගන්නේ වෙන කොළ జాතිය. ඒක අරන් ඉන්නේ. එහෙම කිව්වොත් එහෙම අපිට මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා තමයි නෛතිකමය වශයෙන් ශ්‍රී ලංකා රුපියල් වලට බලය දීලා තියෙන්නේ. ශ්‍රී ලංකාව තුළ ඕනෑම ආකාරයක ගනුදෙනුවක් සිදු කිරීමට පොදුවේ පිළිගත යුතුයි කිය. එතකොට අපි කවුරුත් බය නැහැ රුපියල් වලට විකුණන්න. මොකද අපි දන්නවා රුපියල් කියන දේ අරන් ගිහිල්ලා අපිට ගනුදෙනු කරන්න පුළුවන්. ඒක පොදුවේ හැමෝම පිළිගන්න. නැත්තම් ඉතින් අපි බයයිනේ. දැන් අපි හිතමු අපි සිප්පි කටු වලට විකුණනවා.
අපි අපේ ක්ලාස් එක ඇතුලේ අපි ඔක්කොම සිප්පි කඩු පිළිගන්නවා. නමුත් දැන් එළියට ගියාම ඒගොල්ලෝ අපි කියනවා නෑ අපි සිප්පි කඩු පිළිගන්නේ. ඒක කරන්න බෑ. අපිට ඕනෑම තැනක පොදු පිළිගැනීමක් ඇති වුණොත් මුදලක් හදාගන්නත් පුළුවන්. දැන් අපි හිතමුකෝ බිට්කොයින් වගේ එකක් ගත්තොත් ඒ අදාළ කමියුනිටි එක තුල ඒගොල්ලෝ බිට්කොයින් එක පිළිගන්නවා. ඒක බිට්කොයින් පිළිගන්න මර්චන්ට්ස්ලා සහ බිට්කොයින් පිළිගන්න පුද්ගලයන් අතර ගනුදෙනු සිදු වෙනවා. නමුත් බිට්කොයින් එක ඔයයි මායි පිළිගන්නේ නැහැනේ. අපි දෙන්න බිට්කොයින් වලට ගනුදෙනු කරන්න යන්නේ නැහැ. මොකද අපිට ඒක අරන් ගිහිල්ලා අපේ පොලෙන් බඩු ගන්න බෑ. අපිට ස්කූල් ෆීස් ගෙවන්න ඒව කරන්න බෑ. ඉතින් ඒ නිසා පොදු පිළිගැනීමක් නැතිනම් මේ මුදල ප්‍රචලිත වෙන්නේ නැහැ. පොදු පිළිගැනීමක් ඇති වුණොත් තමයි මේ මුදල හැමෝම කැමති වෙන්නේ හෝමාරු මාධ්‍යයක් හැටියට භාවිතා කරන්න. ඊළඟ තමයි වටිනාකමේ ස්ථායීතාවය. right? ඒතර මේ මුදල කියන එකේ වටිනාකම අඩු වෙන්න බෑ හැමදාම. මුදලේ වටිනාකම ස්ථාවරව තිබෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් ප්‍රශ්න ඇති වෙනවා. right? ඒකෝර අපි මේ මුදලේ වටිනාකම කියන එක දැන් අපි මේ වෙලාවේ ටක් ගාලා ඉගෙන ගමු. මොකක්ද මුදලේ අගය එහෙවත් මුදලේ ක්‍රය ශක්තිය කියන්නේ? මුදලේ ස්ථායීතාවය කියලා කියන්නේ ඒකේ වටිනාකම දැඩි උච්චාවචනයන්ට භාජනය නොවි පැවතීම. ඒක මොකක්ද මුදලේ වටිනාකම? මුදලේ වටිනාකම කියන්නේ මුදලින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඇති හැකියාව. දැන් මේක හරිම ඉන්ටරෙස්ටිං වැඩක්. අපි ඕනෑම වෙනත් භාණ්ඩයක වත්කමක සේවාවක අගය මයින්නේ මුදල් වලින්. අපි කියනවා මගේ ලෙක්චර් එක පැයකට මෙච්චරයි. මේ වතුර බෝතලේ රුපියල් 50යි. right? එතකොට මගේ ඉඩම පර්චස් එකක් රුපියල් මෙච්චරයි. මේ විදිහට අපි හැමදේම වටිනාකම මුදලින් ප්‍රකාශ කරනවා. දැන් මුදලේ අගය මොකෙන්ද මයින්නේ? මුදලේ අගයත් මයින්න ක්‍රමයක් තියෙන්න බෑ. දැන් අපි දන්නවා මේ පීඩනයේ මයින්න ක්‍රමයක් තියෙනවා. සුළඟේ වේගයේ මයින්න ක්‍රමයක් තියෙනවා. දිග මයින්න ඒකකයක් තියෙනවා. බර මයින්න ඒකක තියෙනවා. මුදලේ අගය කොහොමද මයින්නේ? මුදලේ අගය මයින්නේ මුදලින් මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මත. ඒක අපි හඳුනනවා මුදලේ ක්‍රය ශක්තිය කියලා. right? මුදලේ ක්‍රය ශක්තිය කියලාත් අපි හඳුනනවා. මොකද්ද? මුදලින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඇති හැකියාව එවත් මුදලෙන් භාණ්ඩ හා සේවා මිලදී ගත හැකි ප්‍රමාණය. right? එතකොට රටක මුදල් පිළිබඳ විශ්වාසය ආරක්ෂා කරන්න නම් මේ මුදලින් මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා ප්‍රමාණය පිළිබඳ අගය ස්ථාවරව තබා ගැනීම අතිශයින් වැදගත් වෙනවා. එතකොට මේ උද්දමනය කියලා කියන එක නිසා මුදලේ ක්‍රය ශක්තිය පිරිනව. මේ උදාහරණයට බලන්න. දැන් අපි හිතමු යම් කිසි කාලයක ටොපියක් 710යි. ටොෆි එකක් 710යි. එතකොට අපිට රුපියලකට ටොෆි 10ක් ගන්න පුළුවන්. රුපියලකට ටොෆි 10ක් ගන්න පුළුවන්. එතකොට මම අහනවා මේ රුපියලේ වටිනාකම කීයද? ඔයා කියනවා රුපියලේ වටිනාකම ටොෆි 10යි කියලා. ටොෆි 10යි. දැන් දෙවෙනි අවස්ථාව වෙනවා ටොෆි එක මිල රුපියල් 20ක් වෙනවා. රුපියල් 720කට ඉහළ යනවා. ටොෆි එක මිල 720කට ඉහළ යනවා. 720කට ඉහළ ගියාම මේ රුපියල දීලා ඔයාට කඩෙන් ගන්න පුළුවන් ටොෆි 5යි. එහෙනම් දැන් අපි කියනවා මොකද value of ටොෆි ඉස්සෙල්ලා ටොෆි 10යි value of rupee දැන් ටොෆි 5යි. right? එකම රුපියල නමුත් දැන් value එක කීයද ටොෆි 5යි. එතකොට මොකද උනේ ටොෆි 10 ඉඳලා ටොෆි 5ට value එක බැස්සා. ඊළඟ අවස්ථාව ටොෆියක් 725කට ඉහළ යනවා. ටොෆියක් 725කට ඉහළ යනවා. දැන් මම අහනවා දැන් ඔයාගේ රුපියල කොච්චර වටිනවද? දැන් වටින්නේ ටොෆි 4යි. ටොෆි 4යි වටින්නේ. එහෙනම් ඔන්න රුපියලේ ආගේ අඩු වෙලානේ ටොෆි වලින් ගත්තම ටොෆි 10 ඉඳලා 5ට අඩු වුණා. දැන් 5 ඉඳලා 4ට අඩු වුණා. දැන් ඊළඟට අහනවා මම ආයි දැන් ටොෆියක් 750ට ගියා. දැන් කීයද ඔයාගේ රුපියලේ ආගේ කියලා. දැන් අපේ රුපියලේ ආගේ කීයද? ටොෆි 2යි. මේ එකම රුපියල දැන් කීයද ආගේ? ටොෆි 2යි. ඊළඟ අවස්ථාවේ ටොෆියක් රුපියලට ගියාම මං අහනවා ඔයාගෙන් දැන් කීයද? දැන්
ටොෆි එකයි. එතකොට ඔබට පේනවා කාලයත් එක්ක මේ ටොෆියේ මිල ඉහළ යනකොට මොකද වුණේ? රුපියලේ අගය පහළ ගියා. ටොෆියේ මිල 7.10 ඉඳලා රුපියල දක්වා ඉහළ යනකොට රුපියලේ වටිනාකම ටොෆි 10 ඉඳලා ටොෆියක් දක්වා අඩු වුණා. එහෙමනම් ඔන්න ඔබට දැන් සම්බන්ධය තේරෙනවා. මොකද්ද සම්බන්ධය? මේ රුපියලේ අගය සහ භාණ්ඩවල මිල මට්ටම අතර සම්බන්ධයක් තියෙනවා. එතකොට භාණ්ඩවල මිල මට්ටම ඉහළ යනකොට මොකද වෙන්නේ? රුපියලකින් ගන්න පුළුවන් එහෙම නැත්නම් මේ මුදලින් ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒ රුපියලේ නැත්නම් මුදලේ වටිනාකම අඩු වෙනවයි කියලා අපි කියනවා. එතකොට කාලයකට ඉස්සෙල්ලා රුපියලක් තියාගත්ත ඔයා ටොපි 10ක සල්ලිකාරයෙක් වුණා. නමුත් දැන් වර්තමානයේදී ඔයා ඒ රුපියලම ඔයා ගාව තිබ්බට ඔයා ටොෆි එකක වටිනාකමක් විතරයි ඔබ දැන් දාන්නේ. එතකොට ඔයා මුල් කාලේදී ටොෆි කෑවනම් ටොෆි 10ක් කාලා හැබැයි දැන් කන්න පුළුවන් ටොෆි එකයි. එතකොට එකම රුපියල ඔයා ගාව රුපියල එහෙමම තිබ්බ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඔයා ගාව තිබ්බ රුපියලේ අගය කාලයත් එක්ක අඩු වෙලා. එහෙනම් ඔයා කැමතිද මේ ටොෆි රුපියල් තියාගන්න මේ විදියට අගය අඩු වෙනවා? ඔයා කැමති නෑ. ඇයි? ඔයා ගාව රුපියලක් තියෙනවා. ටොෆි 10ක් වටින රුපියලක්. ඔයා රුපියල ඉතුරු කරගෙන සාක්කුවේ දාගෙන හංගගෙන හිටියොත් කාලයක් යනකොට ඒකේ ටොපි එකට අඩු වෙනවා වටිනාකම. මේ අගේ අඩු වෙන කිසිම දෙයක් ඔයා රැස් කරන්න කැමති වෙන්නේ නැහැ. ඊට හොඳයි ටොපි රැස් කරන්නේ. ඇයි? දැන් මේ ටොපි ටික රැස් කරලා තියාගත්තා නම් මේ කාලේ ටොෆියක් රුපියල දාන දින රුපියල් 10ක් හොයා ගන්න තිබ්බා. එහෙමනම් මේ විදිහට අගේ අඩු වෙනවා නම් කෙටි කාලයක් තුළ වේගයෙන් මිනිස්සු සල්ලි වටිනාකමේ සම්නිධියක් ලෙස තියාගන්න කැමති වෙන්නේ නැහැ. නේ? එතකොට මේ ඒ වගේම ගනුදෙනු කරන්න කැමති වෙන්නෙත් නැහැ. මොකද ඔයාට මුදල් වලට ඔයාගේ භාණ්ඩ සේවා වත්කම් විකුණලා අරගන්න මුදල් තියාගත්තා මේකේ අගේ අඩු වෙනවා. එහෙනම් ඔබ හිතනවා ඊට හොඳයි මම භාණ්ඩ ටික විකුණන්න නැතුව ඉන්නවා. නැත්නම් භාණ්ඩ හොමාරු කරගන්න. මේ විදිහට මේ මුදලේ අගේ අඩු වෙන එක හරි බරපතල තත්ත්වයක්. එතකොට දැන් ඔබගෙන් ඇහුවොත් මේ මුදලේ අගේ අඩු වුණේ ඇයි කියලා ඔබ කියනවා භාණ්ඩවල මිල වැඩි වෙච්ච නිසා. භාණ්ඩවල මිල වැඩි වෙච්ච නිසා මුදලේ අගේ අඩු වුණා. එතකොට මේ භාණ්ඩවල පොදු මිල මට්ටම යම් කිසි කාල පරිච්ඡේදයක් තුල අඛණ්ඩව ඉහළ යාම අපි හඳුන්වනවා උද්ධමනය කියලා. මොකද උද්ධමනය කියන්නේ? භාණ්ඩවල පොදු මිල මට්ටම. එක භාණ්ඩයක දෙයක මිල නෙමෙයි. සමස්තයක් ලෙස ගත්තම පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම. අඛණ්ඩව ඉහළ යාම. අද වැඩි වුණා. හෙට ඊට පස්සේ ආයි මාස ගානකට නෑ අවුරුද්දකට නෑ. ඒ වගේ දෙයක් නෙමෙයි. මේකෙදි ක්‍රමක්‍රමයෙන් අඛණ්ඩව පොදු මිල මට්ටම සාපේක්ෂව සියලුම භාණ්ඩවල මිල ගණන් ක්‍රමයෙන් ඉහළ යනවා. එවැනි අවස්ථාවක අපි කියන ඔන්න උද්ධමනය. යම් කිසි කාල පරිච්ඡේදයක් තුල භාණ්ඩවල පොදු මිල මට්ටම ක්‍රමයෙන් ඉහළ යා. අඛණ්ඩව ඉහළ යා. මේක අපි කියන උද්ධමනය. එහෙමනම් උද්ධමනයේ තියෙනකොට මොකද වෙන්නේ? භාණ්ඩවල මිල මට්ටම ඉහළ යනවා. අපි දන්නවා භාණ්ඩවල මිල මට්ටම ඉහළ යනවා කියන්නේ රුපියලකින් ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ රුපියලේ අගය ක්‍රමයෙන් පහළ යනවා. එහෙමනම් රුපියලේ අගය හෙවත් මුදලේ අගය ස්ථාවරව පවත්වා ගන්න නම් අපි මොකද කරන්න ඕනේ? උද්ධමනය පාලනය කරන්නට ඕනේ. උද්ධමනය පාලනය කරොත් තමයි මුදලේ අගය ස්ථාවරව තියාගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ දන්නවා උද්ධමනය සහ මුදලේ අගය අතර තිබෙනා වූ සම්බන්ධය. දැන් අපි ආපහු පරණ පාඩමට ගියොත් අපි කිව්වා වටිනාකමේ සම්නිධියක් හැටියට කටයුතු කරද්දී මේ උද්ධමනය මේ මුදලේ අගය අඩු වෙනවා නම් ඒක හරියන්නේ නැහැ කියලා. ඒක අපිට දැන් තේරුණානේ. දැන් අපි කවුරුත් කැමති නැහැ අගය අඩු වෙන දෙයක් රැස් කරලා තියාගන්න. එතකොට රුපියල් ඔයා රැස් කරලා ඒ රුපියල් වල අගය ක්‍රය ශක්තිය හැමදාම පහත වැටෙනවා නම් ඔබ කියනවා මට සල්ලි රැස් කළ වැඩක් නැහැ. රුපියල් එකතු කළ වැඩක් නැහැ.
එතකොට ඒ රුපියලට තියෙන වටිනාකමේ සම්නිධියක් ලෙස කරන කාර්යය එතනදී අඩපණ මේ විදිහට අපිට මේ කතා කරන්න පුළුවන් තත්ත්වය. එතකොට තව එකක් තිබ්බා. විලම්බිත ගෙවුම් ක්‍රමයක් ලෙස කටයුතු. මේකෙදිත් අපි කිව්වා මේ මුදලේ අගය අඩු වෙනවා නම් ප්‍රශ්නයක් කියලා. ඇයි එහෙම වෙන්නේ? දැන් අර මුල් අවස්ථාව බලන්නකෝ. මෙන්න මේ අවස්ථාව ගත්තොත් පළවෙනි අවස්ථාව. මෙන්න මේ වෙලාවේ අපි කියමු මේ ඇවිල්ලා 2020 කියලා. 2020 මේ වෙලාවේ රුපියලක් ණයට දුන්නොත් ඒ රුපියල කොච්චර වටිනවද? ටොෆි 10ක් වටිනවා. අපි හිතමු ඔයා මේ රුපියල ණයට දෙනවා 2020 ණයට දීලා අවුරුද්දකට පස්සේ 2021 ඔයාට මේ මුදල ලැබෙනවා. මේ රුපියල ලැබෙනවා. මේ ලැබෙන රුපියලට දැන් ගිහිල්ලා බලපුවම මාකට් එකේ ගන්න පුළුවන් ටොෆි 5යි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඔබ ටොෆි 10ක් වටින රුපියලක් තමයි ණයට දුන්නේ. ඔබට ලැබුණේ ටොෆි 5ක් වටින රුපියලක්. රුපියල හැබැයි හම්බුණා. රුපියලක් ණයට දුන්න රුපියලක් හම්බුණා. හැබැයි ණයට දුන්නේ වැඩි වටිනාකමක් තියෙන මුදල් ණය ගෙවනකොට හම්බුනේ අඩු වටිනාකමක් තියෙන මුදල්. මෙන්න මේ වගේ වෙලාවක ණයට දෙන අය ණයට දෙන්න මැලි වෙනවා. ඇයි? ඒගොල්ලෝ වැඩි වටිනාකමක් ඇති මුදල් ණයට දීලා පස්සේ මුදල් හම්බ වෙනකොට අඩු වටිනාකමක් ඇති මුදල් තමයි හම්බ වෙන්නේ. ඒ නිසා ණය දෙන අය මේකෙදි පාඩු ලබනවා. ණය දෙන අය මේකෙදි අධෛර්යමත් වෙනවා. උද්දමනයේ ඉහළ යනකොට ණය ගන්න අය ධෛර්යමත් වෙනවා. ඇයි? ඔයාට ටොෆි 10ක් වටින රුපියලක් අරගෙන ටොෆි 5ක් වටින රුපියලක් තමයි ආපහු ගෙවන්න වෙන්නේ අවුරුද්දකට පස්සේ. ණය ගන්න අයට මේක හොඳයි. ණය ගත්ත කෙනා මේ රුපියල පාවිච්චි කරලා ටොෆි 10ක් අරන් දාගත්තා නම් 2021 දී ටොෆි 5ක් වටින රුපියල ආයෙ ගෙවලා ඉතුරු ටොෆි 5 ප්‍රොෆිට් එකක් ගන්නත් පුළුවන්. ණය ගන්න කෙනා මේකට කැමති, ණය දෙන කෙනා මේකට අකමැති. එහෙමනම් මුදලේ අගේ අඩුවීම උද්දමනය තුල මුදලේ විලම්බීත ගෙවුම් ක්‍රමයක් ලෙස. එහෙම නැත්නම් මුදල් ණය ගෙවීම සහ ණය දීම සඳහා භාවිතා කිරීමට ඇති හැකියාව. එහෙම නැත්නම් ඒ කාර්ය සඳහා බාධා එල්ල කරනවා. එතකොට උද්දමනයේ පවතිනකොට මේ මිනිස්සු මුදල් විලම්බිත ගෙවුම් ක්‍රමයක් ලෙස භාවිතා කිරීම කියන කාර්ය සඳහා භාවිතා කිරීමට මැලි වෙනවා. හේතුව මේ අපි දැන් කතා කරපු හේතුව. ණය හිමියෝ පාඩු ලබනවා, ණය ගැතියෝ ණය ගන්න අය ලාභ ලබන නිසා. එහෙමනම් මේ මුදලේ අගය ස්ථාවරව තබා ගැනීම කියන එක කොච්චර වටිනවද කියලා ඔබට තේරෙනවා. ඒ වගේම ඔබට තේරෙනවා මුදලේ අගය ස්ථාවරව තියාගන්න නම් භාණ්ඩවල මිල මට්ටම ස්ථාවරව තියාගන්න ඕනේ. එහෙමනම් අපි උද්දමනය පාලනය කරන්න ඕනේ කියලා. ඒතකොට දැන් ඔබට මේ ලින්ක් එක ටික ටික පැහැදිලි වෙනවා ඇති කියලා මට හිතෙනවා. right අපි හිටියේ මෙතන. පළවෙනි එක අපි කිව්වා සාර්ථක මුදලක ලක්ෂණ. පළවෙනි එක පොදු පිළිගැනීම. දෙවෙනි එක අපි කිව්වා වටිනාකමේ ස්ථායීතාවය. තුන්වෙනි එක දුර්ලභ බව. ඒක මුදල් කියන එක හැම තැනම තියෙනවා නම් ඒක හොයන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. එහෙමනම් ඒකට ඔයාගේ ශ්‍රමය සේවා ලබා දෙන්න, ඔයා ගාව තියෙන වත්කම් විකුණන්න, ඔයා ගාව තියෙන භාණ්ඩ විකුණන්න අවශ්‍ය නැහැ. ඔයාට ගිහලා හොයාගන්න පුළුවන්. උදාහරණයක් සිප්පි කටු නම් ඔයාගේ මුදල්, ඔයා මොකටද ඔයාගේ භාණ්ඩයක් දෙන්නේ, ඔයාගේ සේවා සපයන්නේ, ඔයාගේ වත්කම් විකුණන්න. ඔයාගේ ගිහලා මූදු වෙරළට ගිහලා හොයාගෙන එනවා. right? ඒතකොට මේක හුඟක් මේ හැමතැනම තියෙන මේ දෙයක් නම්, සුලභ දෙයක් නම් මිනිස්සු මේ මුදල් කියන එකට අගයක් දෙන්නේ නැහැ. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම දුර්ලභ දෙයක් වෙන්නට ඕනේ. right? ඒතකොට ලංකාවේ දැන් ෆියට් කරන්සි යටතේ තියෙන මුදල් ගත්තත් හැමෝටම මුදල් ගහන්න බෑ. මහා බැංකුවට විතරයි ගහන්න පුළුවන්. ඒතකොට සීමිත මුදල් ප්‍රමාණයක් තමයි සංසරණයට එකතු කරන්නේ. ඒ මුදල් වලින් කොච්චර ප්‍රමාණයක් ඔයාගේ අතට එනවද කියන එක ඔයා දැනගන්න ඕනේ. ඒතකොට මේක දුර්ලභයි. ඔයාට නිකන් හොයන්න බෑ, අච්චු ගහන්න බෑ. right? ඒ නිසා දුර්ලභ බව තුල තමයි ඒට වටිනාකම ලැබෙන්නේ. ඊළඟ එක තමයි තනින් තැනට ගෙන යා හැකි විය යුතුයි. right? අපි දන්නවා මේ ලොකු අගයක් තියෙන නෝට්ටු ගහන්නේ ගෙනියන්න පහසුයි නේ. ගෙනියන්න පහසුයි. එතකොට වර්තමානයේ තියෙන මුදල් ඔබට තනින් තැනට පහසුවෙන් ගෙන යන්න පුළුවන්. එහෙම ගෙනිච්චම ඔබට පහසුවෙන් ගනුදෙනු කරන්නට පුළුවන්. right?
ඒ නිසා එය ඉතාමත් වැදගත් දෙයක් මුදලක ලක්ෂණයක් හැටියට මේ තුළ තමයි ඔබ විනිමය මාධ්‍යයක් ලෙස මුදල් භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දක්වන්නේ. ඊළඟ දේ තමයි කල් පැවැත්ම. ඒතර මුදල් කියන එක කල් පැවැත්මක් තිබිය යුතුයි. එහෙම නොතිබුණොත් ඔබට ගනුදෙනු සිදු කිරීම සඳහා මුදල් භාවිතා කරන්නට අපහසු වෙනවා. එතකොට දෙතුන් දෙනෙක් ගනුදෙනු කරාම මුදල් දිය වෙලා යනවා නම් විනාශ වෙලා යනවා නම් අන්න ඒ වෙලාවට මිනිස්සු මුදල් භාවිතා කිරීමට රැස් කිරීමට පෙළඹෙන්නේ නැහැ. ඊළඟ තමයි බෙදිය හැකි බව. ඒතර කුඩා ගනුදෙනු පවා සිදු කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඇල්පෙනිත්තක ඉඳලා විශාල යන්ත්‍රයක් දක්වා ඔබට ගනුදෙනු කරන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒතර අපි දන්නවා ලංකාව දිහා බැලුවොත් ලංකාවේ රුපියල කියන එකකය 700කට බෙදලා තියෙනවා. එහෙනම් බෙදලා තියෙන්නේ ඒ කුඩා ගනුදෙනු කිරීම පහසු කරන්න. ඊළඟ එක තමයි පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒකට සාමාන්‍ය මුදල් නෝට්ටුවක් දාපුවම අපි දන්නවා රේඩියෝ එකේ ටීවී එකේ මේ ගැන කතා කරනවා. ඒ වගේම පෝස්ටර්ස් ගහනවා. ඊළඟට බැංකු වලට ගියාම වාට දක්නට ලැබෙනවා මෙන්න අලුත් මුදල් නෝට්ටුව කියලා පෝස්ටර්ස් වගේ දක්නට ලැබෙනවා. ඔබට පණිවිඩ එවනවා. රූපවාහිනී ගුවන් විදුලිය මේ විද්‍යුත් නාලිකා මාධ්‍ය හරහා ඔබ දැනුවත් කරනවා විශාල වශයෙන්. ඇයි එහෙම කරන්නේ? හේතුව මේ නෝට්ටුව ගෙනිච්චම අනික් අය ඒක පිළිගන්නවා. පිළිගත්තේ නැත්නම් ඔන්න ප්‍රශ්නයක්. දැන් අපි හිතමු ඔබට අලුතෙන්ම මහ බැංකුව ගහනවා කියලා රුපියල් 5000 නෝට්ටුවක් මේ තියෙන නෝට්ටුව අයින් කරලා. දැන් මේක අරන් මේක ගැන මිනිස්සු දැනුවත් කරේ නැත්තම් ඔබ ගිහිල්ලා දුන්නාම මොකද කරන්නේ? මුදලාලි එක බලගෙන මේ මොකද්ද මේ? මෙහෙම නෝට්ටුව අපි දැකලා නැහැ. අපි දන්නේ නැහැ මේක. අපිට ගන්න බෑ. එහෙම කිව්වොත් ඔබ ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඔබට ගණන් කරගන්න බැරුව යනවා. ඒතොර දැන් අලුත් එක ගෙනිච්චා මුදලාලි හොඳට දැනුවත් වෙලා තියෙනවා. දැනුවත් වෙලා තිබ්බොත් ඕකේ මේ ඊයේ නිකුත් කරපු නෝට්ටුව නේද? අලුත්ම නෝට්ටුව නේද? මම ටීවී එකෙන් දැක්කා, මම පත්තරෙන් දැක්කා. මම බැංකුවට ගියාම බැංකුවේ මේක ගහලා තිබ්බ පෝස්ටරයක්. රයිට් කියලා ගන්නවා. එහෙම මෙහෙම මිනිසුන්ට හඳුනා ගන්න බැරි නම් ඔන්න ගණදුණු කරන්න අපහසු වෙනවා. ඊළඟ දේ තමයි එහෙම නැතුව ගියොත් එහෙම ඔන්න වංචාවල් සිදු වෙනකොට පුළුවන් නිසා මේ නෝට්ටු කියන ඒවා පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන් වෙන්න ඕනේ. නෝට්ටු කාසි මුදල් ඒවයින් පහසුවෙන් ගණදුණු සිදු කරන්නට නම් ඒ වගේ මතක තියාගන්න නෝට්ටුවක් කියන එක මේ නිකන් කොළ කෑල්ලක් නෙමෙයි. ඒට සුවිශේෂ security features අපි අතුලත් කරලා තියෙනවා. right? ඒතකොට ඒ security features ගැන දැනුවත් කරලා තියෙනවා. right? ඒතකොට ඔබ දන්නවා මේ දැන් ඔබ ගියොත් එම මහ බැංකුව වෙබ්සයිට් එකට මම ඉස්සෙල්ලා පෙන්නුවා ඒකේ තියෙනවා මොනවාද නෝට්ටුවක තියෙන ලක්ෂණ. right? දැන් අපි කලින් කතා කරපු සයිට් එකේ තැනට ගියා නම් ඔබට මතක ඇති මේ මෙතන ගිහිල්ලා මේ නෝට්ටුව ආකාශයට ගියාම මෙතන තියෙනවා මේ සැකසහිත මුදල් නෝට්ටු වලට කටයුතු කරන්නේ කොහොමද? right? ඊළඟට නෝට්ටු වල ආරක්ෂණ සලකුණු. right? නෝට්ටු වල ආරක්ෂණ සලකුණු. එතකොට හිතකර මූලපත්‍රයක් සඳහා පදනම සුරක්ෂිත මුදල් වේ. බැවින් ව්‍යාජ මුදල් නෝට්ටු වලින් අව්‍යාජ මුදල් නෝට්ටු පහසුවෙන් වෙන් කර හඳුනා ගැනීම සඳහා මුදල් නෝට්ටු නිර්මාණයේදී ඒ තුළට ආරක්ෂණ සලකුණු ඇතුළත් කරයි. මුදල් නෝට්ටු වල ඇති ආරක්ෂණ සලකුණු ගනුදෙනු සඳහා විශ්වාසය ඇති කරයි. right? ඒකට ඔබට මේ විදිහට මේවය බලා ගන්නට පුළුවන් තිබෙන්නා වූ ආරක්ෂණ සලකුණු. right? ඔබට පුළුවන් මේ වෙබ්සයිට් එකට ගිහලා ඒක බලා ගන්න. මේ වෙලාවේ මට පේන්නේ සපෝට් කරන්නේ නැහැ. right? නමුත් ඔබට පුළුවන් ඔබේ ගෙදර PC එකකින් ලොග් වෙලා මේක බලා ගන්න. right? ඒකට මේ විදිහට මේ හැම මුදල් නෝට්ටුවකම ආරක්ෂණ සලකුණු අපිට දක්නට ලැබෙනවා. අපි සාමාන්‍යයෙන් දන්න එක තමයි ඉරව්වට අල්ලලා මොකද්ද වෝටර්මාක් එක බලන එකනේ. ඒකට ඒකත් ආරක්ෂණ සලකුණක්. ඒකත් සලකුණක්. ඒකට මේ ඉර නූල ඒ වගේ දේවල් ඔබට දක්නට ලැබෙනවා. right? මේ ගැන ඔබට සවිස්තරව බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකට ගිහින්. right. මහජනතාව මුදල් විශ්වාසයෙන් පිළිගැනීමට අවශ්‍ය මූලික සාධක පළවෙනි එක තමයි මුදලේ වටිනාකම ස්ථායී වීම. දෙවෙනි එක තමයි විවිධ වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් කාසි නෝට්ටු හිඟයකින් තොරව පැවතීම.
හිඟයකින් තොරව තියෙනට ඕනේ ගනුදෙනු කරගෙන යන්න. එතකොට තමයි මිනිස්සු ඒවා පිළි අරගෙන ගනුදෙනු කරන්නේ. ඊළඟට කාසියා නෝට්ටු වංචනිකව මුද්‍රණය කිරීම වැළැක්වීම. එතකොට මේ වංචනිකව මුද්‍රණය කරනවා කියන එක ලොකු ප්‍රශ්නයක්. මොකද මේ විදිහට වංචාවෙන් නෝට්ටු මුද්‍රණය කළොත් මිනිසුන් ඒවා පිළිගැනීමට විශාල වශයෙන් මැලි වෙනවා. දැන් අපි දන්නවා ඒ දවස්වල එකේ තොරතුරු යද්දි එක කාලයක් ආවා කිව්වා මේ 1000 නෝට්ටු වංචනිකව මුද්‍රණය කළා ඇත. කිව්වම ඔබ ගිහිල්ලා දුන්නොත් 1000 නෝට්ටුව මෙහෙම ඉරට අල්ලනවා බලනවා මේවා අතේ තියලා සිකියුරිටි ෆීචර්ස් බලලා 1000 නෝට්ටුවක් දෙනවා කියන්නේ ඉස්සෙල්ලා ඔබ දිහා හොරෙක් විදිහට බලලා තමයි ඊට පස්සේ තමයි මේක බලන්නේ. ඕ පොඩ්ඩක් ඉන්න මහත්තයා වම ඉන්න මේක බලලා ඉන්න හරිද කියලා. ඉතින් මේ මිනිස්සු බය වෙනවා. right? ඒතකොට මේ විදිහට වංචනික මුදල් නෝට්ටු නිර්මාණය කරොත් සර්කියුලේෂන් එකට ආවොත් එන්නේ එදා ඉඳලා මිනිස්සු සෑහෙන බය වෙනවා මේ මුදල් නෝට්ටු ගන්න. ඒතකොට මේ වංචනිකව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම නීතියෙන් වරදක් නේ. නීතියෙන් වරදක්. එතකොට ව්‍යාජ මුදල් නෝට්ටු වැළැක්වීම සඳහා ප්‍රතිපාදන තියෙනවා. right? එතකොට ඔබට පේනවා ව්‍යාජ මුදල් නෝට්ටු සැකසීම 1949 අංක 58 වන 57 දරන මුදල් නීති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර දණ්ඩ නීති සංග්‍රහයේ 478 AD යටතේ සිරගත කිරීමට දඩයකට ලක්වීමට හෝ එම දඬුවම් දෙකටම ලක්විය හැකිය. right? මේ විදිහට මේ සඳහා දැඩි නීති රීති හඳුන්වා දීලා තියෙනවා. ඒ තුල මේ මුදල් සම්බන්ධයෙන් ඇති විශ්වාසය මහජන විශ්වාසය දැක ගන්න. මේ නෝට්ස් කියවලා බලන්න කොහොමද ඒවා වැඩ කරන්නේ එකක් ආවොත් මොකද කරන්නේ ඒක බලන්න ඕනේ. හරි. කාසියා නෝට්ටු පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක අපි කතා කරා. ඊළඟට වෙනත් රටවල මුදල් දේශීය මුදලට ආදේශ කළ යොදාගත නොහැකි වෙන්න ඕනේ. අන්න ඒකත් හරි වැදගත්. එහෙම නැත්නම් මිනිස්සු දැන් අපේ රටේ අපි කියනවා ඔබට රුපියල් වලින් පමණයි ගනුදෙනු කරන්න පුළුවන්. වෙනත් විදේශ ව්‍යවහාර මුදල් වලින් ගනුදෙනු කරන්න බෑ අවසරයක් නැතුව. එහෙම කිව්වේ නැත්නම් සිල්ලර කඩේ මුදලාලිත් කියන්න පුළුවන් නෑ මම රුපියල් වලට විකුණන්නේ. මම විකුණන්නේ ඩොලර් වලට. මම විකුණන්නේ යූරෝ වලට. මෙහෙම කිව්වොත් එහෙම ලොකු ප්‍රශ්නයක් නේ. මොකද එයා බලන්න පුළුවන් රුපියලේ අගේ අඩු වෙනවා ඩොලර් එකේ අගේ ඊට වඩා හොඳයි මම ඩොලර් වලට විකුණනවා. දැන් එහෙම කරන්න ඔබට බෑ. right? එහෙම කරන්න ගියොත් එහෙම රටේ දේශීය මුදල් වලට තියෙන පිළිගැනීම ඒ රටේ දේශීය මුදල් භාවිතයට මිනිස්සු යොමු වීම අයින් වෙලා යනවා. ඒතකොට රටේ දේශීය මුදලට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා ඔබට මේ විදේශ මුදල් ගෙනල්ලා ඒවා ආදේශක ලෙස යොදා ගැනීමට අවස්ථාව ලබා දීම ඔබ සිදු නොකළ යුතු දෙයක්. එහෙම කළොත් එහෙම අර ඔබේ දේශීය මුදලට ඇති පිළිගැනීම විශ්වාසය අඩු වෙන්නට පුළුවන්. මේ අපි කතා කරවලදී ඔබගෙන් යම් කිසි වෙලාවක ප්‍රශ්නයක් ඇහුවොත් මහා ජනතාව තුළ මුදල් පිළිබඳ විශ්වාසය වර්ධනය කරන්න කළ යුත්තේ මොනවාද? එහෙම නැත්නම් මුදල් විශ්වාසයෙන් පිළිගැනීමට අවශ්‍ය වෙන සාධක මොනවාද? කියලා ගත්තොත් ඔබට මේ සාධක කතා කරන්න පුළුවන්. මේ කතා කරපු සාධක පහ. එහෙනම් අපි මේ මුදලේ අගේවත් ක්‍රය ශක්තිය පිළිබඳව අපි කතා කරා. මුදලේ ක්‍රය ශක්තිය කියන්නේ මොකක්ද කියන එක. ඒත් අපි ඒ හරහා ඉගෙන ගත්තා මුදල සහ උද්දමනය අතර ඇති සම්බන්ධය සහ මුදලේ අගය පිළිබඳව. right. ඊළඟට අපි එනවා තවත් මාතෘකාවකට ඇඟවුණු මුදල්. මොකද ඇඟවුණු මුදල් කියන්නේ? ඇඟවුණු මුදල් කියන්නේ මුදලේ ඇතැම් කාර්යයන් ඇතැම් පුද්ගලයන් සමග සිදු කරනවා. එතකොට මතක තියාගන්න මෙතන වචනේ ඇතැම් කාර්යයන් හරි ඇතැම් පුද්ගලයන් සමග සිදු කරනවා. එතකොට මුදලේ සියලු කාර්යයන් ඉටු නොකරයි. හරි වැදගත්. සියලු කාර්යයන් ඉටු නොකරයි. ඊළඟට සියලු දෙනා විසින් පොදුවේ පිළි නොගන්නා අතර සීමිත පිරිසක් අතර ගනුදෙනු සඳහා භාවිතා වේ. හැම දෙනාම පොදුවේ පිළිගන්නේ නැහැ. දෙවෙනි එක තමයි මුදලේ කාර්යයන් සියල්ලම ඉටු කරන්නේ නැහැ. මොනවද මුදලේ කාර්යයන්? වටිනා විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම, වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම, විලම්භිත ගෙවුම් ක්‍රමයක් ලෙස කටයුතු කිරීම, ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කිරීම. මේ කාර්යයන් හතරම ඉටු කරනවා නම් ඒක ඇඟවුණු මුදල් වෙන්න බෑ. ඒක ඇඟවුණු මුදල් නෙමෙයි. එහෙනම් ඇඟවුණු මුදල් කියන එකේ මේ හතරම ඉටු කරන්නේ. ඒ වගේම මේක පොදුවේ හැමෝම පිළිගන්නේ සීමිත පිරිසක් විතර පිළිගන්නේ. උදාහරණයක් හැටියට හර කාඩ්පත් ගත්තොත් ඩෙබිට් කාඩ්පත් ගත්තොත්
ඩෙබිට් කාඩ් පත් වලින් ඔයාලට ගණන්දුණු කරන්න පුළුවන් ඒක පිළිගන්න සීමිත පිරිසක් විතරයි. right. එතකොට එහෙමනම් ඒක මුදල් නෙමෙයි අපිට කියන්න ඇඟවුණු මුදල්. චෙක් පත් ගත්තොත් ඔබට ගණන්දුණු කරන්න පුළුවන් සීමිත පිරිසක් එක්ක විතරයි. right. උදාහරණ ලෙස ක්‍රෙඩිට් කාඩ් පත්, හර කාඩ් පත් යනාදී දක්වන්නට පුළුවන්. එතකොට මේ ඇඟවුණු මුදල් කියන ඒවා කාසි හා නෝට්ටු විදියට පවතින්නේ නැහැ. කවසි හා නෝට්ටු විදියට පවතින්නේ නැහැ. මේවා ගිණුම් සටහන් වශයෙන් එහෙමත් නැත්නම් විද්‍යුත් දත්ත වශයෙන් තමයි පවතින්නේ. එතකොට මේවා විද්‍යුත් දත්ත හැටියට පවතින. එතකොට අපි දන්නවා අපිට මේ අපිට දුන්නොත් එහෙම හර කාඩ් පත ඩෙබිට් කාඩ් එක ඒක විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කරනවා. නමුත් ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කරන්නේ නැහැ නේ. අපිට කියන්න බෑනේ වතුර බෝතලයක් ඩෙබිට් කාඩ් කොච්චරද කියලා. එහෙම කියන්නේ. ඒතර ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කරන්න. හැබැයි වතුර බෝතලයක් මිලට ගන්න ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ පාවිච්චි කරන්න පුළුවන් ඔබට ඩෙබිට් කාඩ් පිළිගන්න තැනක. උදාහරණයකට සුපර් මාකට් එකේ. නමුත් ඔබට හන්දියේ සිල්ලර කඩේට ගිහිල්ලා මේ වතුර බෝතලේ මිලට ගන්න බෑ කාඩ් එක දීලා එයා කියනවා අයියෝ සර් මම කාඩ් ගන්න මට සල්ලි දෙන්න. ඒතර මේකේ ලක්ෂණය හොඳට මතක තියාගන්න. මේක ඇතම් කාර්යයන් ඉෂු කරනවා. අර හතරම කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම හැම දිනම පොදුවේ පිළි නොගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේවට මුදල් කියන්නේ. දැන් මේවට මොකක්ද කියන්නේ? ඇඟවුණු මුදල්. මුදල් වගේ. එතකොට මේවා හුඟක් වෙලාවට කාසියා නෝට් ලිස්ට් නෙමෙයි තියෙන්නේ. ගිණුම් සටහන විද්‍යුත් දත්ත වශයෙන් තමයි පවතින්නේ. right? right. දැන් ඒක ඉගෙන ගත්තට පස්සේ අපි යමු මේ පරිණාමයේ ඉදිරි කෑල්ල. දැන් අපි කතා කරානේ මුලින් ඉඳලා කතා කරන් ආවනේ සිප්පි කටු වල ඉඳලා. හරි. දැන් අනාගතේ කොහොමද? අනාගතයේදී අපිට පේනවා විද්‍යුත් මුදල්. දැන් මේ විද්‍යුත් මුදල් දැන් වර්තමානයේදීත් අපි මේක ප්‍රචලිත වෙමින් භාවිතා වෙමින් යනවා. ඒතර අපි කාසි හා නෝට්ටු වල ඉඳලා ක්‍රමක්‍රමයෙන් මේ විද්‍යුත් මුදල් වලට මාරු වීම පසුගිය දශකයේ තුල දශක දෙක තුල අපිට දක්නට ලැබුණා. ඒතර දැනුත් අපි මේවා ප්‍රචලිත වෙමින් අපි ක්‍රමක්‍රමයෙන් විද්‍යුත් මුදල් භාවිතයට යොමු වෙමින් පවතිනවා. නේද? මොකද්ද විද්‍යුත් මුදල් කියන්නේ? විද්‍යුත්මය ලෙස මුදලේ වටිනාකම ගබඩා කර තබාගෙන විද්‍යුත් උපකරණ භාවිතයෙන් ගණනු සඳහා එම වටිනාකම යොදා ගන්නා හුවමාරු කර ගන්නා ක්‍රමවේදයන් විද්‍යුත් මුදල් ලෙස අපිට හඳුන්වන්නට පුළුවන්. නේ? මොකද කරන්නේ? විද්‍යුත්මය ලෙස මුදලේ වටිනාකම මෙයා ගබඩා කර ගන්න. right? ඊළඟට විද්‍යුත් මුදල් විද්‍යුත්මය ලෙස මුදලේ වටිනාකම ගබඩා කර තබා ගන්නවා. විද්‍යුත් උපකරණ භාවිතයෙන් ගණනු කටයුතු සඳහා පාවිච්චි කරනවා. එතකොට මේකෙදී ව්‍යවහාර මුදල් වල වටිනාකම විද්‍යුත්මය ලෙස පරිගණක පද්ධති ඉලෙක්ට්‍රොනික උපකරණ තුල ගබඩා කරලා එම වටිනාකම භෞතික භාණ්ඩ සේවා මිලදී ගැනීමට හෝමාරු කිරීම සිදු කරනවා. දැන් උදාහරණ තමයි අපිට ගන්න පුළුවන් ඩෙබිට් කාඩ්, ණය කාඩ් පත්, ඉලෙක්ට්‍රොනික මුදල් පසුම්බි. එතකොට අපි මොකද කරන්නේ මේකෙදී? අපිට මුදල් තියෙනවා. මේ මුදල් අපි ඉලෙක්ට්‍රොනික ෆෝම් එකක එහෙම නැත්නම් විද්‍යුත්මය ආකාරයට ගබඩා කිරීමක් සිදු කරන යම්කිසි ඩිවයිස් එකක. උදාහරණයක් ලෙස කාඩ් එකක. කාඩ් එක චිප් එකක එහෙම නැත්නම් මැග් ස්ට්‍රයිප් එකේ අපි ගබඩා කිරීමක් සිදු කරනවා. නැත්නම් අපේ පරිගණක පද්ධතිය තුල අපි ගබඩා කිරීමක් සිදු කරනවා. එතකොට මේ අපේ තියෙන මුදල් මෙහෙම ගබඩා කිරීම සිදු කරනවා. ඊළඟට අපි යම්කිසි විද්‍යුත් ඩිවයිස් එකක් පාවිච්චි කරලා ඒ ගණනුව සිදු කරනවා. අපි උදාහරණයක් ගමුකෝ. අපි සරල උදාහරණයක් ගමු. ඔයා ගාව තියෙනවා ප්‍රීපේඩ් කාඩ් එකක්. right? ප්‍රීපේඩ් කාඩ් එක. ඒතකොට ප්‍රීපේඩ් කාඩ් එකට අපි මොකද කරන්නේ? අපි ගිහිල්ලා මුදල් තැන්පත් කරනවා මේ ප්‍රීපේඩ් කාඩ් එකට. ප්‍රීපේඩ් කාඩ්. right? ප්‍රීපේඩ්. අපි ගිහලා මොකද කරන්නේ? මේ ප්‍රීපේඩ් කාඩ් එකට මුදල් තැන්පත් කරනවා. මේ මුදල් තැන්පත් කරපුවා මොකද වෙන්නේ? අදාළ බැංකුවේ පරිගණක පද්ධතියේ මේ මුදලේ අගය සටහන් වෙනවා. ඒ සටහන් වෙන අගය මේ කාඩ් පතට ලැබෙනවා. එතකොට අපි රුපියල් 1000ක් මේ ප්‍රීපේඩ් කාඩ් එකට දැම්මොත් දැන් මේ ප්‍රීපේඩ් කාඩ් එකේ ඉලෙක්ට්‍රොනික වශයෙන් රුපියල් 1000ක වටිනාකමක් ගබඩා වෙනවා. ඊළඟට ඔයා මේක අරන් යනවා පොස්ට් මැෂින් එකකට නේ. ඔයා මේ විදිහට පොස්ට් මැෂින් එකකට අරන් ගිහිල්ලා ඔයා මේ
පොස් මැෂින් එකේ ගනුදෙනුව කරනවා. ඒතර ගනුදෙනුව කරද්දී මේ පොස් මැෂින් එකයි බැංකුවේ පරිගණක පද්ධතියයි ඒ පරිගණක ජාලයයි එකතු වෙලා මොකද කරන්නේ මේ ගනුදෙනුව ඔබට සිදු කරන්නට පහසුකම් සලසනවා. ඒතර මොකද කරේ ඔයා ගාව තිබ්බ මුදල් ඔයා බැංකුවට ගිහිල්ලා දාලා ඉලෙක්ට්‍රොනික වගේ වශයෙන් ගබඩා කරා ඉලෙක්ට්‍රොනික දත්ත ලෙස සහ කාඩ් පතේක යම්කිසි වටිනාකමක් ලෙස. එතකොට මේ වටිනාකම ඔබ විද්‍යුත් උපකරණයක් පාවිච්චි කරලා භාවිතා කරා භාණ්ඩ හා සේවා මිලට ගන්න. එතකොට විද්‍යුත්මය වශයෙන් ඔබගේ මුදල් හුවමාරුව සිදු වෙලා ඔබට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට භාවිතා කිරීමට අවස්ථාව සැලසුණා. එහෙමනම් ඔන්න දැන් ඔබට පේන විද්‍යුත් මුදල්. ඔබ ගාව මුදල් තියෙනවා. ඒක ඔබ විද්‍යුත්මය වශයෙන් ගබඩා කරනවා. ඊට පස්සේ ඔබ එය භාවිතා කරනවා විද්‍යුත් උපකරණ භාවිතා කරමින්. right? මුදල් තියෙනවා. ඒ මුදල් ඔබට පුළුවන් තැන්පත් කරන්න බැංකුවේ account එකක right? එහෙම පාවිච්චි කරලා ඒක විද්‍යුත් දත්තයක් එහෙනම් ඉලෙක්ට්‍රොනික රෙකෝඩයක් ලෙස තියාගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඔබගේ අන්තර්ජාල පහසුකම් මොබයිල් බැංකින් QR POS වගේ විද්‍යුත් උපකරණ භාවිතා කරලා ගනුදෙනු කරන්න ඒ ඔබ කන්වර්ට් කරපු ඉලෙක්ට්‍රොනික වැලියු එක. මෙන්න පැහැදිලිව අපි කතා කරා විද්‍යුත් මුදල් සම්බන්ධයෙන්. right. දැන් මේක අහන් ඉන්න අය කිසියම් ගැටලුවක් තියෙනවද මේක සම්බන්ධයෙන්? පොඩ්ඩක් ඉන්න. right. ඔන්න අපි ආවා. right. okay. දැන් අපි විද්‍යුත් මුදල් ගැන කතා කරා. දැන් අපි දිගට කතා කරන්නේ. ඔබට දැන් මේ විද්‍යුත් මුදල් සම්බන්ධයෙන් කතා කරද්දී ඒක පැහැදිලි වුණාද නැත්නම් මොකක් හරි ගැටලුවක් එහෙම ඇති වුණාද? මොකද හිතන්නේ? පැහැදිලි. දැන් අපි කතා කරානේ අර මේ සාමාන්‍ය සිප්පි කටුවේ ඉඳලා කතා කරගෙන ආවා. දැන් මේ විද්‍යුත් මුදල්. ඒතර විද්‍යුත් මුදල් අපි කිව්වා විද්‍යුත්මය වශයෙන් ඔබ වටිනාකම ගබඩා කරලා ඊට පස්සේ ඒක පාවිච්චි කරනවා. පැහැදිලි. right. පැහැදිලි. right. බොහොම ස්තුතියි කමෙන්ට්ස් වලට. එහෙමනම් මම හිතනවා ඔක්කොම ගැටලුවක් නැතුව ඇති කියලා. එහෙනම් අපි ඉස්සරහට යන් ඉතුරු ටිකට. right. right. දැන් ඊළඟට අපි අහනවා ගැටලුවක්. විද්‍යුත් මුදල් ඇයි අපි පාවිච්චි කරන්න ඕනේ? විද්‍යුත් මුදල් භාවිතයේ වාසි මොනවද? right. එතකොට මොකද වාසි? ගනුදෙනුකරුවන්ට භෞතික මුදල්. එහෙම නැත්නම් කාසියා නෝට්ටු භාවිතයට වඩා විද්‍යුත් මුදල් භාවිතය ඉතාමත් පහසු ආරක්ෂාකාරී වේගවත් ක්‍රමයක්. ඒතර අපි දන්නවා අපිට භෞතික මුදල් පාවිච්චි කරන්න ඕන අපිට සිද්ධ වෙනවා දැන් මේ භෞතික මුදල් ටික මොකක් හරි බෑග් එකක දාගෙන අපි හිතමුකෝ අපිට රුපියල් 1 මිලියන් ගෙවන්න ඕනේ කියලා අපේ ඉඩමක් තියෙනවා මිලට ගන්න. ඒ ඉඩම මිලට ගන්න අත්තිකාරම් මුදලක් කියලා ලක්ෂ 10ක් ගෙවන්න ඕනේ. දැන් මේක කරන්නේ කොහොමද? මේ ලක්ෂ 10 බැංකුවෙන් විත්ඩ්‍රෝ කරලා ඒක මල්ලක දාගෙන ඒ මල්ල ඉතාමත් පරිස්සමෙන් ඇඟට තද කරගෙන හරි බයේ නැත්නම් තව ආරක්ෂකයෙකුත් අරගෙන යන්න ඕනේ මේ ලක්ෂ 10ක් අරගෙන බස් එක නැගලා 3 wheel එකේ නැත්නම් තමන්ගේ වාහනේ අදාළ තැනට ගිහිල්ලා ඒ ලක්ෂ 10 දෙන්න ඕනේ. ඊට පස්සේ ලක්ෂ 10 ගන්න කෙනත් ඒ විදිහටම බයේ අමාරුවෙන් මේ මල්ලත් අරගෙන ඇවිල්ලා බැංකුවට ගෙනල්ලා දාන්න ඕනේ බොහොම අමාරුවෙන් ගණන් කරනවා. මේක හරිම අපහසු කරදරකාරී දෙයක් නේ. මේක අරන් යන්න ඕනේ. මේකේ ආරක්ෂාව ගැන වොරි වෙන්න ඕනේ. right. මේක හරි කරදරයි. 1 මිලියන් නම් කමක් නැහැ. දැන් අපි 5 මිලියන් 10 මිලියන් ගෙනියනවා නම් ඊට වඩා කරදරයි. ඒතර මේ දැන් මේක හරියට දෙයක්. දැන් ඒ වෙනුවට ඔබට පුළුවන් නම් ගිහිල්ලා කාඩ් එකකින් ඕක ගෙවන්න. දැන් ඔය ප්‍රශ්න ඉවරයි. දැන් අපි ඔබට ගෙවන්න ඕනේ යම් කිසි මේ යුනිවර්සිටි එකකට කෝස් ෆී එක. දැන් ඔයා කාසිය රහ නෝට්ටු අරන් යන එකද ඔයාට ලේසි ආරක්ෂාකාරී එහෙම නැත්නම් කාඩ් එක අරන් යන එක. කාඩ් එක අරන් යන. ඔයා ගිහිල්ලා ලක්ෂ 4ක් හෝ 5ක් දාන ඔයාගේ account එකට savings account එකට ඔයා debit card එක අරන් ගිහිල්ලා ඔයා යුනිවර්සිටි එකට ගෙවනවා. debit card එක අරන් යන්න අපහසු නම් ඔයා ඒකත් නවත්තලා ඔයා ඉන්ටර්නෙට් බැංකින් වලට ගිහිල්ලා ඒ ඉන්ටර්නෙට් බැංකින් හරහා ගෙවීම කරනවා. වෙබ්සයිට් එකට ලොග් වෙලා.
දැන් මේ අර මේක අරගෙන යන්න තිබ්බ අපහසුව ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න ඊළඟට මේ යන්න යන කාලය මේ ඔක්කොම ටික අයින් කරගන්න පුළුවන් වුණාට මොකද්ද මේ විදුලි මුදල් නිසා හරි ඕකත් පැත්තකින් දාමු වෙලාව ගන්නකො දැන් මේ යුනිවර්සිටි එකට ගෙවන්න ඕනේ ලක්ෂ 5ක් මේ ඩිග්‍රී එක කරන්න ලක්ෂ 5 ගෙවන්න ඕන නම් නිවාඩුවක් දාලා යන්න ඕනේ මේක ගෙවන්න දැන් විද්‍යුත් මුදල් වලදී එහෙම ඕනේ ලක්ෂ 5 ගෙවන්න ඕන නම් ගියා යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකට වෙබ්සයිට් එක පාවිච්චි කරලා ගෙවුවා එහෙනම් මොකද වෙන්නේ ඊටාම ආරක්ෂාකාරී ඊටාම පහසුයි කාලේ ශ්‍රමයේ ඉතුරු වෙනවා වේගවත් විනාඩියකින් යනවා වේගවත් ගෙවන්න පුළුවන් නේ ඒතකොට අපි හිතමු ඔබ ඉන්නේ අනුරාධපුරයේ බ්‍රාන්ච් එකේ දැන් මේ කොළඹ යුනිවර්සිටියට ගෙවන්න ඕනේ ඒගොල්ලෝ කියන අදම ගෙවන්නකො අනුරාධපුරයේ නිවාඩුවක් දාලා කෝච්චියේ එන්න දවස් ගානක් සෑහෙන වෙලාවක් යනවා ඔයා ඕනේ අදම ගෙවන්නනේ ඕනේ හරි විනාඩියෙන් ගෙවන්න මොකද ගන්න ඔයා යනවා ඔයාගේ ඉන්ටර්නෙට් බැංකින් වලට වෙබ්සයිට් එකට ගියා ගෙව්වා ක්‍රෙඩිට් කාඩ් එක හරි ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරලා එහෙම නැත්නම් account එකේ e-wallet එක පාවිච්චි කරලා ගෙවුවා ගෙවලා විනාඩි දෙකකින් ඔයා අනිත් පැත්ත කතා කරලා ඔන්න මං ගෙව්වා මාව ඇතුළත් කරගන්න විනාඩි ගානක් යන්නේ ඔබට දැන් ගණදුණු කරන්න ඉස්සර එහෙම නැහැ දැන් ඔබට වතුර බිලක් ගෙවන්න ලයිට් බිලක් ගෙවන්න මේවට දැන් ඔබට විනාඩි ගානක් යන්නේ දැන් තප්පර ගානේ සමහරක් කරලා යන්නේ ඉස්සර පෝලිං වල ඉඳගෙන සෑහෙන වෙලා ගිහිල්ලා සෑහෙන කරදරයි මේ විද්‍යුත් මුදල් භාවිතය තුළ ගණදුණු සිදුවීම ඉතාමත් කාර්යක්ෂම වුණා ඒ කියන්නේ කාර්යක්ෂම වුණා කියන්නේ ගණදුණු සඳහා යන පිරිවැය ශ්‍රමය කාලය මේ සියල්ලම අඩු වෙලා ගියා අනිත් පැත්තෙන් ආරක්ෂාව වේගය වැඩි වුණා ආරක්ෂාව වේගය පහසුව වැඩි වුණා එහෙමනම් විද්‍යුත් මුදල් භාවිතයේ වාසිය ගැන ඉතින් එහාට කතා කරන්න ඕනේ තවත් වාසියක් තමයි රට ගැන හිතනකොට මේ රට ඉතාමත් විශාල කොස්ට් එකක් ගන්නවා මේ කාසියා නෝට්ටු print කරන්න නිකුත් කරන්න දැන් ඔබ මේ කාසියා නෝට්ටු භාවිතයෙන් තොර වෙලා විද්‍යුත් මුදල් වලට ගියොත් මේ යන වියදම යම් කාලයක් තුල අපිට අඩු කරගන්නට හැකියාව ලැබෙනවා ඒක තමයි අපි කියන්නේ from මේ physical currency තියෙන රටක ඉඳලා ඩිජිටල් ඉකොනොමි එකකට අපි යන්න ඕනේ ඒ තුල විශාල වශයෙන් අපිට වාසි ලැබෙනවා කියන්නේ. හරි. ඒක ගණන්දුණු කරුවෙකුට ලෝකයේ ඕනෑම තැනක ඉඳලා ඕනෑම රටක සිට සේවා සපයන්නෙකුට ඕනෑම වෙලාවක පහසුවෙන් ගෙවීම් සිදු කරන්නට හැකියාව ලැබෙනවා. ඒ තුල කාලයේ ශ්‍රම ඉතුරු කර ගන්නට පුළුවන්. ප්‍රවාහණයට යන වියදම පෝලිම් වලට සිටීමට යන කාලය මේ සියල්ල ඉතුරු වෙනවා. ඒක මම තියාගන්න මේකේදී ග්ලෝබල් ලෙවල් එකකට ඔයා යනවා නේ. එතකොට ඔයාට විද්‍යුත් මුදල් තියෙනවා නම් ලෝකේ ඕනෑම තැනක ඉඳලා ඔයාට ගණන්දුණු කරන්න පුළුවන්. අපි හිතමු ඔයාට පුළුවන් ලන්ඩන් වල ඉන්න ඇල්බර්ට් අංකල්ට කියන්න ඇල්බර්ට් අංකල් මගේ යුනිවර්සිටි එකට පේමන්ට් එක කරන්න මට මේ හදිසි සල්ලි ඕනේ. ඇල්බර්ට් අංකල්ට පුළුවන් යුනිවර්සිටි එකට එහෙ ඉඳලා එයාගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න. ඇල්බර්ට් අංකල් ඉන්නේ ලන්ඩන් වල. එයාට මෙහෙට එන්න ඕනේ නැහැ. එයාට පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා එයාගේ ක්‍රෙඩිට් කාඩ් එක ඔයා වෙනුවෙන් ගෙවන්න. ඔබට ඕන නම් ඔබගේ ලයිට් බිල ගෙවන්න. දැන් අපි හිතමු ඔයා ගිහිල්ලා මේ ඇමරිකාවේ සවාරියක් ගිහිල්ලා ඉන්නකොට ගෙදරින් කෝල් කරනවා. ලයිට් කපන්න ඇවිල්ලා. මාර වැඩේ බිල ගෙවන්න අමතක වුණා. දැන් කොහොමද ඇමරිකාවේ ඉඳලා ගෙවන්නේ? ටක් ගාලා ඔයාගේ ඉන්ටර්නෙට් බැංකින් වලට ගෙවුවා. එහෙනම් ලෝකයේ ඕනෑම තැනක ඉඳලා ඕනෑම රටක ඉන්න සේවා සපයන්නෙකුට ඕනෑම වේලාවක පහසුවෙන් ගණන්දුණු කරන්න හැකියාව ලැබිලා තිනවා මේ විද්‍යුත් මුදල් වලට shift වීම තුල. right භෞතික මුදල් භාවිතයක් නැතිවීම තුළ මුදල් ආරක්ෂාකාරීව ගබඩා කිරීම ප්‍රමාණය සඳහා ඇති අවශ්‍යතාවය ඉතා අඩු වෙනවා right ඒ නිසා මේ තුළ සමස්තයක් වශයෙන් වාසියක් සැලසෙනවා ඊළඟට ගණන්දුණු කරුවන්ට මාරු කාසිරීමට ඇති අවස්ථාව අවම වෙනවා ඉතා කුඩා ගණන්දුණු පවා ඉතා පහසුවෙන් කරන්න පුළුවන් මම ළඟදී දැක්කා මේ ටික කාලයකට ඉස්සෙල්ලා පොලිමේ ඉන්නකොට සුපර් මාකට් එකේ එහා පැත්තේ ලොකු රණ්ඩුවක් මොකද රණ්ඩුව එක පුද්ගලයෙක් ඉල්ලනවා 750 ඔහු කියනවා මගේ 750 දුන්නේ නැහැ. මේක වැරදි. මේ මට 750 ඕනේ. මම බැලුවා බැංකු කරුවෙක්ද කියලා. දැන් අපි එමනේ සත්‍යයට බැලන්ස් කරන්න ඕනේ. ඔහු කියනවා 750 දෙන්න මගේ. අර කවුන්ටරේ ළමයා කියනවා සර් මට 750 නැහැ. කොහොමද 750 දෙන්නේ? අර කියනවා ඒව මට වැඩක් නැහැ. මට 750 ඕනේ. ඉතින් අර කිව්වා නැත්නම් මට 750 එපා. අර බයිනවා. මම හිඟන්නේ කියලා. එහෙම බෑ. මම ගෙවනවා. මට 750ක් බාරු දෙන්න ඕනේ.
මේ විදිහට මේ මාර ප්‍රශ්නයක් ඉතින්. ඒම බැලුවොත් ඒවල 720 725ට ප්‍රයිස් කරලා තියෙනවා ගන්නව වෙන්නේ නැහැ. දැන් මේ දැන් ඒකට මම දැක්ක සුපර් මාකට් වල තියෙනවා විසඳුමක් හොයාගෙන මේගොල්ලෝ අහනවා දැන් ගියාම ඔයා මේ ගියාම අහනවා රයිට්ස් මේක පොයින්ට්ස් වලට දාන්නද සර් කාඩ් එකට දාන්නද මේ මාරු නෑ මාරු ටික කාඩ් එකට දාන්නද සර් පොයින්ට්ස් කරලා මේ අපි තමයි කරන හා දාන්න කියලා කියනවා. දැන් වෙලාවට මේ ගණදුණු ගන්න ගියාම හරි අමාරුයි නේ. දැන් ගිහලා සර් 5000 මාරු නෑ කියලා ඔන්න කැෂියර් දුවනවා හතර වටේ මාරු කරන් එන්න. ඒක හරිම මේ අපහසුතාවය දෙයක් නේ මාරු වදේ කියලා අපි උකට කියනවා නේ. මාරු වදයක්. හරි. එතකොට මේ විද්‍යුත් ගණදුණු කරද්දි මේව නෑ. විද්‍යුත් ගණදුණු කරද්දි සතේට ඔයාලට ගණදුණු කරන්න පුළුවන් කාඩ් එකකින්. නේ. QR කෝඩ් එකකින්, ක්‍රෙඩිට් කාඩ් එකකින්, ඩෙබිට් කාඩ් එකකින් සතේට ගණදුණු ගන්න පුළුවන්. right? ඊළඟට විද්‍යුත් මුදල් භාවිතය කරපුවම අපිට ගණදුණු සටහනක් නිතින්ම ලැබෙනවා. දැන් කාසියා නෝට්ටු පාවිච්චි කරලා අපි දන්නේ නැහැ කොහෙද පාවිච්චි කරේ කියලා. අපිට account එකට සල්ලි වැටෙනවා පේනවා. අපි සල්ලි අරගෙන ATM එකෙන් purse එකේ දාගත්තට පස්සේ එකපාරට purse එකේ සල්ලි නැහැ. අපි මතක අපි හිතනවා දැන් මොකටද පාවිච්චි කරේ අපිටම හිතා ගන්න බෑ මොනවාට පාවිච්චි කරාද එහෙම අපිට මතක නැහැ. නමුත් අපිට ඕනේ නම් අපේ ඩෙබිට් කාඩ් එක මොනවටද පාවිච්චි කරේ කියලා අපිට ඒක හොයන්න පුළුවන්. ගිණුම් සටහනක් ගන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් එක මොකටද පාවිච්චි කරේ කියලා ක්‍රෙඩිට් කාඩ් ගිණුම් සටහනට කියලා හොයා ගන්න පුළුවන්. මේ විදිහට මේ විද්‍යුත් මුදල් භාවිතයේදී හැම වෙලාවෙම ඔබට ගණදුණු පිළිබඳ සටහනක් බලා ගන්න හැකියාව තියෙනවා කාසියා නෝට්ටු භාවිතයට වඩා. ඊළඟට වෙළෙන්දෙකුට ලෝකයේ ඕනෑම රටක සිටින ගණදුණුකාරයෙකුට අන්තර්ජාලයෙන් භාණ්ඩ සේවා විකුණන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා ගැන විස්තර තියාගන්නට පුළුවන් ගිණුම් සටහන් තියාගන්න පුළුවන්. දැන් අපි හිතමු ඔබ ලංකාවේ ඉන්න පුද්ගලයෙක් ඔබට ඕනේ ලංකාවේ තියෙන වෙස්මූණු විකුණන්න. දැන් වෙස්මූණු විකුණන්න නම් ඔබ දැන් ඉස්සර රටට යන්න ඕනේ නේ ප්ලේන් එකේ ටිකට් එකක් අරන් යන්න. දැන් එහෙම කරන්නේ නැහැ නේ. ඔබ වෙබ්සයිට් එකේ ඒ වෙස්මූණේ පින්තූරයක් දාලා ඔබ ප්‍රයිස් කරනවා. මෙච්චරයි කියලා. right? මෙච්චරයි කියලා ප්‍රයිස් කරාට පස්සේ ඔබට මේ පුළුවන් පේමන්ට් ගේට්වේ එකක් අරගෙන පිටරට ඉන්න විදේශිකයෙකුට ඒ වෙස්මුණට ආසයි තුනොත් ඒක ගන්න අවස්ථාව දෙන්න. එතකොට එයා වෙබ්සයිට් එකට ඇවිල්ලා ඔයාට පේමන්ට් එක කරලා ඕඩර් කරනවා. ඔයා ඒ අදාළ වෙස්මුණ කුරිය කරනවා. ඒ වගේම සේවා ගන්න පුළුවන් නේ. එතකොට මේ ඔබට පුළුවන් ඔබ හොඳ ටීචර් කෙනෙක් නම් ඔබට කියන්නේ මම සීමා පිළිබඳ ලෙක්චර්ස් කරනවා. මම බැංකින් ඩිග්‍රී එකට ලෙක්චර් කරනවා. මම එහෙම නැත්නම් මම ට්‍රේනින් එකක් කරනවා. මම පබ්ලික් ස්පීකින් ගැන ට්‍රේනින් එකක් කරනවා. ලීඩර්ෂිප් ගැන ට්‍රේනින් එකක් කරනවා. මගේ ට්‍රේනින් එකට එන්න කිව්වම ඉස්සර ලංකාවේ අය විතරයි එන්නේ. දැන් එහෙම නෙමෙයි. දැන් ඔයා ඔන්ලයින් ට්‍රේනින් එකක් දැම්මොත් ඔයාලට පුළුවන් ලෝකෙම ඉන්න මිනිස්සු ඔයාගේ ට්‍රේනින් එකට ගෙන්න ගන්න. ඒතකොට ඔයාලට පුළුවන් මේ හැමෝටම ඔයාගේ පේමන්ට් ගේට්වේ එක කරා ගෙවන්න අවස්ථාව දෙන්න ඔයාගේ වෙබ්සයිට් එකේ. ඒගොල්ලන්ට පුළුවන් වෙබ්සයිට් එකට ගෙවලා ඔයාගේ ලින්ක් එක අරගෙන ජොයින් වෙන්න. මේ විදිහට මේ ග්ලෝබල් විලේජ් එකේ මේ ගෝලීකරණය තුල මේ එකිනෙක රටවල් වල තියෙන අපිට ගණදුණු කරන්න මේ විද්‍යුත් මුදල් භාවිත කරන්න පුළුවන්. ඒතකොට වෙළෙන්දෙකුට ඉස්සර ලංකාව තමයි වෙළඳපළ වෙන්නේ. දැන් ලෝකෙම වෙළඳපළක්. ඒක කරන්න නම් මේ විද්‍යුත් මුදල් ප්‍රචලිත වෙන්න ඕනේ. එතකොට වෙළෙන්දාගේ පැත්තෙන් ගත්තම මේ විදිහට තමන්ගේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරන්න විද්‍යුත් මුදල් උදව් කරනවා. ඒ වගේම වෙළෙන්දාගේ පැත්තෙන් මාරුකාසි හොයන්න තියෙන අමාරුව, මුදල් ආරක්ෂාකාරීව තියාගන්න තියෙන අපහසුව, ගිණුම් තබා ගැනීමට යන කාලය, ශ්‍රමය වැය කිරීමට සිදුවීම වගේ අපහසුතා විද්‍යුත් මුදල් භාවිතය තුළ ඉවත් වෙනවා. මේක හරිම සරල වෙනවා. ඒකට බලන්න ඔහුට කොච්චර ආරක්ෂාකාරීද කියලා. ඉස්සර දැන් හොරෙක් පැන්නොත් මොකද කරන්නේ? අර ඔයාගේ ටෙලර් බොක්ස් එකේ ඒගොල්ලන්ගේ තියෙනනේ කැෂියර් බොක්ස් එකේ තියෙන සල්ලි ටිකනේ අරන් යන්නේ. දැන් ඔයා විද්‍යුත් මුදල් නම් පාවිච්චි කරන්නේ ඔයා හොරා පැන්නම ඔයාට දෙන්න තියෙන්නේ මගේ පොස්ට් මැෂින් එක තියෙනවා, මගේ QR කෝඩ් එක තියෙනවා, ඔයාට ඕන එක අරන් යන්න. අරන් ගියා කියලා මුකුත් වෙන්නේ නැහැ. හොරාට සල්ලි නැහැ. හොරා ආපුවම තියෙන්නේ QR කෝඩ් එකක් ගාපු මේ ප්ලාස්ටික් මේ කොළ කෑල්ලක් තියෙනවා, පොස්ට් මැෂින් එකක් තියෙනවා. දැන් හොරා මොනවද අරන් යන්නේ? ඉතින් ඔබට හරිම පහසුයි. හැබැයි සල්ලි තිබ්බොත් හොරා සල්ලි ටික අරන් ගියා ඔබට සල්ලි ඉවරයි. හොයාගන්න වෙන්නේ ලොස්. මේක ඉතාලම වෙලෙන්දන්ටත් ඉතාම පහසු උපකාර කරනවා මේ විද්‍යුත් මුදල් භාවිතය. right. දැන් මේ විද්‍යුත් මුදල් වල ඉඳලා ඊළඟට අපි ගමන් කරන්නේ ඊළඟ කෑල්ල අතත්‍ය මුදල්. නැත්නම් virtual money කියලා අපි හඳුන්වනවා. දැන් මේක ටිකක් විද්‍යුත් මුදල් වලට වඩා පොඩක් ඇඩ්වාන්ස්. පොඩක් ඇඩ්වාන්ස්. virtual මුදල් වල වැඩේ තමයි මේකෙදී ඩිජිටල් තාක්ෂණය යොදාගෙන
පෞද්ගලිකව නිකුත් කරන ලද වටිනාකම් සහිත ඒකකවලට අතත්්‍ය මුදල් කියලා අපි පාවිච්චි කරනවා වචනේ. ඒවට ආවේනික ගිණුම් මේකක තියෙන්න පුළුවන්. දැන් මේකට උදාහරණ තමයි බිට්කොයින්, ලයිට්කොයින්, ඉතීරියම් වාගේ අප්‍රකාශිත විද්‍යුත් මුදල්. right? එතකොට මේ අප්‍රකාශිත විද්‍යුත් මුදල් අපි ඉංග්‍රීසියෙන් හඳුන්වනවා ක්‍රිප්ටෝකරන්සිස් මහා බැංකු වලින් නිකුත් කරන ඒවා නෙමෙයි. මේවා අන්තර්ජාලය තුල යම්කිසි පරිගණක ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙලා උත්පාදනය කරන මුදල්. ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් මේ මුදල් නිපදවීම සිදු කරනවා. එතකොට මේකේ ඇතැම් වෙලාවට කවුද නිකුත් කරේ කියලා අපිට හොයාගන්න බෑ. එතකොට බිට්කොයින් වල වගකීම කාටද තියෙන්නේ කියලා අහුවොත් ඒක හොයන්න වෙන්නේ නැහැ. අපි අහන බිට්කොයින් කවුද නිකුත් කරන්නේ? දන්නේ නැහැ. අන්තර්ජාලය. අන්තර්ජාලය කවුද? දන්නේ නැහැ. හැබැයි ශ්‍රී ලංකා රුපියල් කවුද නිකුත් කරන්නේ? අපිට කියන්න පුළුවන් මහා බැංකුව. ශ්‍රී ලංකා මහා බැංකුව. දැන් මේ අතත්්‍ය මුදල් නිකුත් කරන කෙනෙක් වාට හොයාගන්න හරි අමාරුයි. හරි. එතකොට මේ වෙලාවේ පරිගණක තුල උත්පාදනය වෙන්නේ නිෂ්පාදනය වෙන්නේ පරිගණක ප්‍රෝග්‍රෑම්ස් මගින්. right? එතකොට මේ මුදල් භාවිතා කරන්න පිළිගන්න සීමිත පිරිසක් ඉන්නවා. ඒ පිරිස අතර මේක ගනුදෙනු වෙනවා. දැන් උදාහරණයක් හැටියට ඔබ බිට්කොයින් ගත්තොත් බිට්කොයින් අන්තර්ජාලය තුල ප්‍රෝග්‍රෑම් එකක් මගින් නිෂ්පාදනය කරනවා. එතකොට ඒ නිෂ්පාදනය කරන බිට්කොයින් ඔබට මේ සාමාන්‍යයෙන් අද තියෙන වෙළෙන්දෙක ගනුදෙනු කරන්න පාවිච්චි කරන්න බෑ රටේ. නමුත් ඒ බිට්කොයින් භාවිතා පිළිගන්න වෙළෙන්දෝ අන්තර්ජාලය තුල ඉන්නවා. ඒගොල්ලොත් එක්ක ඔයාට බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න පුළුවන්. ඒතකොට ඔයාට බිට්කොයින් හොයාගන්න පුළුවන් වුණොත් අන්තර්ජාලයේ ඒ බිට්කොයින් අරගෙන ඒ බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න කැමති වෙළෙන්දෝ ඉන්නවා නම් අන්තර්ජාලයේ ඒගොල්ලොත් එක්ක ඔයාට ගනුදෙනු කරන්න පුළුවන්. ඒක ගන්න කැමති අය එක්ක ඔයාට ඒ බිට්කොයින් එක හුවමාරු කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේවා සීමිත ඒ පිළිගන්නා සීමිත පිරිසක් අතර භාවිතා කරන්නට පුළුවන් මුදල්. right? මතක තියාගන්න මේවා අන්තර්ජාලය තුල නිෂ්පාදනය වෙන මුදල්. දැන් මේකේ ඔයාට කලින් එකත් එක්ක තිබ්බ ප්‍රධාන වෙනස්කමක් ගැන හිතුවොත් අපිට පේනවා කලින් අපි විද්‍යුත් මුදල් වල කතා කරා මුදල් තියෙනවා ඒ දැන් මේ තියෙන මොනවද ඔයාගේ විද්‍යුත් සාමාන්‍ය ව්‍යවහාර මුදල්නේ ඔයාගාව තියෙන ව්‍යවහාර මුදල් තියෙනවා මේක ඔයා ඉලෙක්ට්‍රොනික ෆෝම් එකකට හරවනවා කොහොමද ඔයා බැංකුවේ තැන්පත් කරනවා එහෙම නැත්නම් ප්‍රීපේඩ් කාඩ් එකකට දානවා මේ විදිහට ඔයා ඉලෙක්ට්‍රොනික ෆෝම් එකකට හරවනවා ඒක තමයි ඔයා පාවිච්චි කරන්නේ ඒකට අවසානයේ මේ ඔයා පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මෙතනදී ඔයා විද්‍යුත් ලෙස ගබඩා කරපු ඔයාගේම මුදල් ව්‍යවහාර මුදල් හරි දැන් මෙතනදී ඒක වෙනම කතාවක් මෙතනදී එහෙම දෙයක් නැහැ මේක අන්තර්ජාලය තුල නිෂ්පාදනය කරන යම්කිසි කරන්සියක් දැන් බිට්කොයින් කියන්නේ ඔයාගේ ව්‍යවහාර මුදල් වලට සම්බන්ධයක් නැහැ මේක අන්තර්ජාලය තුල නිෂ්පාදනය වෙච්ච කරන්සි එකක් ප්‍රෝග්‍රෑම් එකක් යම්කිසි ප්‍රෝග්‍රෑම් එකක් හරහා මේක අන්තර්ජාලයෙන් නිපදවලා නිකුත් කරනවා ඒක තමයි ඔයා පාවිච්චි කරන්නේ electronically generated and used අන්තර්ජාලය තුල ජෙනරේට් වෙලා ඒ මුදල් වර්ගය තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට බිට්කොයින්, ඉතීරියම්, ලයිට්කොයින් මේ විදිහට යම්කිසි නමක් සහිත මුදල් වර්ගයක් ජෙනරේට් වුණාට පස්සේ ඒක පිළිගන්නා වූ පිරිසක් එක්ක ඔයාට මේ ගනුදෙනු කරන්න පුළුවන්. මේක තමයි මේ අතත්්‍ය මුදල්. ඒතකොට මේකේ පැහැදිලි වෙනස්කමක් තියෙනවා. ඒතකොට අප්‍රකාශිත මුදල් වල වටිනාකම පිළිබඳව සහතික කිරීමට හෝ එම මුදල් සම්බන්ධ ගනුදෙනු නියාමනය කිරීමට මහා බැංකුව වැනි කේන්ද්‍රස්ථ අධිකාරියක් නොමැත. මේක මේකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. කවුද මේකට වග කියන්නේ? එහෙම කෙනෙක් නැහැ. එතකොට මේකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? යම්කිසි වෙලාවක මේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රෑෂ් වුණොත් එහෙමත් නැත්නම් මේක පිළිගන්න පිරිස කිව්වොත් අපි දැන් මේවා පිළිගන්නේ නැහැ කියලා ඔබට යන්න දණක් නැහැ. ඔබට යන්න දණක් නැහැ. ඒ නිසා මේ භාවිතා කරන්නන් අතර හෝ එම මුදල් භාවිතයෙන් සිදුවන ගනුදෙනු ආශ්‍රිත ගැටලු ඇති වුණාම ඒ ගැන මැදිහත් වෙන්න වගකිය යුතු පාර්ශවයක් නැහැ. එතකොට මේ ගනුදෙනු නියාමනය කරන්න කේන්ද්‍රස්ථ අධිකාරියක් නැහැ. එතකොට ඒ වගේම මේ ආශ්‍රිත ගැටලු ඇති වුණාම මැදිහත් වීමට වගකිය යුතු පාර්ශවයක් නැහැ. එහෙනම් මේක අතිශයින් අවදානම්කාරී. රිස්ක් එක උඟක් වැඩි.
ඊළඟට මේ අතත්්‍ය මුදල් වල වටිනාකම සමපේක්ෂණය මත තීරණය වෙනවා. දැන් අපි හැම වෙලාවෙම කියනවා මේකේ අගේ වැඩි වෙයි අඩු වෙයි කියන බිට්කොයින් එකේ අගය ඉහළ යනවා පහළ යනවා. යනවා පහළ යනවා. ඒක ඇයි එහෙම ඉහළ යන්නේ පහළ යන්නේ? මේක වැඩි වෙයි කියලා සමපේක්ෂණය. predictions. මේක වැඩි වෙයි මේක අඩු වෙයි. එහෙම හිතලා ඒකට ඇති වෙන ඉල්ලුම හා සැපයීමේ ඇති වෙන වෙනස්කම් මත මේකේ වටිනාකම එකපාරට ඉහළ යනවා එකපාරට අඩු වෙනවා. ඒක නියාමනය කරන්න කෙනෙක් නැහැ. ඊළඟට මේ බිට්කොයින්ස් මේ අතත්්‍ය මුදල් වලට පාදක වූ වත්කම් කියන්නේ මේකට වග කියන වත්කමක් හෝ ඒකට බලපාන නියාමන රාමුව කොහෙවත් නැහැ. මේකට අන්ඩර්ලයින් ඇසට් එකක් හරි මේකට බලපාන යම්කිසි නීතිමය තත්ත්වයක් හරි දක්නට ලැබෙන්නේ නැහැ. එහෙමනම් මේකේ අගය සම්පූර්ණයෙන්ම සමපේක්ෂණයවත් තමයි තීරණය වෙන්නේ. මේක අගය ස්ථාවර කරන්න කවුරුත් නැහැ. මේක අගය ගැන වග කියන්න කවුරුත් නැහැ. මේක අගය නියාමනය කරන්න කවුරුත් නැහැ. මේකට අදාළ වත්කමක් මගින් මේක නියාමනය වෙන්නෙත් නැහැ. මේක අනිකරම සමපේක්ෂණය මත තියෙන්නේ. එහෙමනම් මේක අතිශයින් අවදානම්කාරී අගය ඉහළ යන්න පුළුවන්. ඒ ෂණයකින් ඒක විශාල වශයෙන් පහළ යන්න පුළුවන්. ඒ තුළ ඔබට ලාභ පාඩු ඇති වෙනවා. මේ අනුව වටිනාකම විශාල වශයෙන් උච්චාවචනය වෙනවා. ඒ තුළ විශාල වශයෙන් ලාභ පාඩු සිදු වෙන්නට පුළුවන්. අවදානම අධිකයි. ඊළඟට නීති විරෝධී කටයුතු සඳහා අතත්්‍ය මුදල් භාවිතා කිරීමේ සම්භාවිතාවය ඉහළයි. දැන් මේ අතත්්‍ය මුදල් වලට පාලන අධිකාරියක් නැහැ. මේවායින් ගනුදෙනු කරද්දී මේවා සම්බන්ධයෙන් රෙකෝඩ් එකක් තියෙන්නේ නැහැ. මේවා ටැක්ස් වලට අහු වෙන්නේ නැහැ. මේක මහ බැංකුවට අහු වෙන්නේ නැහැ. මේකේ රෙකෝඩ්ස් හොයාගන්න ලේසි වෙන්නේ නැහැ. බැංකු ක්‍රමයේ මේවා රෙකෝඩ්ස් නැහැ. එතකොට මේවා මොකද කරන්න පුළුවන්? මේ අතත්්‍ය මුදල් භාවිතා කරලා හුඟක් අය නීති විරෝධී කටයුතු වලට පෙළඹෙන්නට පුළුවන්. ඩ්‍රග් ට්‍රැෆිකින් ඊළඟට ආම් ඩීලිංග්ස් වෙපන්ස් ඩීලිංග්ස් වගේ දේවල් වලට යොමු වෙන්නට පුළුවන්. ඒ නිසා මේක අතිශයින් අවදානම්කාරී. ඊළඟට අතත්්‍ය මුදල් භාවිතය තුළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම ත්‍රස්තවාදයට මුදල් සැපීම මැඩ පැවැත්වීම වගේ නීති රීති උල්ලංඝනය වීමට අවස්ථාව තියෙනවා. මොකද මේ හරහා සිදුවෙන ගනුදෙනු කාටවත් කන්ට්‍රෝල් එකක් නැහැ. එතකොට මේ නිසා මේ තුළ ත්‍රස්තවාදයට මුදල් සැපීම ඒ වගේම මුදල් විශුද්ධිකරණය එහෙම නැත්නම් කළු සල්ලි සුදු කිරීම කියලා සරලව අපි විතරදී හිතමු right මුදල් විශුද්ධිකරණය එහෙම නැත්නම් තමන්ට කියන්න බැරි වැරදි ආකාරයකට වංචනික ආකාරයකට උපයාගත් මුදල් සාමාන්‍ය සිස්ටම් එකට ඇතුළත් කිරීම වගේ දේවල් සිදු කරන්නට මේ භාවිතා කරන්නට පුළුවන් right මේ තාමත් අවදානම්කාරී වෙන්නේ ඒකයි. ඒකට අප්‍රකාශිත අතත්්‍ය මුදල් භාවිත තුළ පාරිභෝගිකයාගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. මොකද ඌට මේ ගැන වග කියන්න කෙනෙක් නැහැ. මේකේ අගය ගැන වග කියන්න කෙනෙක් නැහැ right. ඊළඟට රටේ ආර්ථිකයට හා මූල්‍ය තත්ත්වයට තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. මොකද මේක කන්ට්‍රෝල් එකකින් තොරයි. රටේ නීති පද්ධතිය මගින් වළක්වන ලද එමගින් පනවා ඇති නීති රීති උල්ලංඝනය කරමින් ගනුදෙනු සිදු කරන්න පුළුවන් මේක නිසා. කවුරුත් මේක බලන්නේ නැති නිසා. ඊළඟට මේකින් වෙන බලපෑම මූල්‍ය අධිකාරියේ පාලනයට නතු කර ගැනීමට එහෙම නැත්නම් පාලනය කිරීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා මේ තුල මුදල් විශුද්ධිකරණය ත්‍රස්තවාදයට මුදල් රැස් කිරීම වගේ නීති විරෝධී කටයුතු සිදුවීමේ අවදානම පවතිනවා. මතක තියාගන්න ශ්‍රී ලංකා මහ බැංකුව කිසිම ආයතනයකට කිසිම පුද්ගලයෙකුට අප්‍රකාශිත විද්‍යුත් මුදල් අතත්්‍ය මුදල් සම්බන්ධව කටයුතු කිරීමට බලපත්‍රයක් ලබා දීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම කිසිම ආයතනයකට මේ අතත්්‍ය මුදල් නිපදවන්නට අන්තර්ජාලය තුළ නිපදවන්නට මූලික කාර්ය අර්පණයක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව බලය දීලා නැහැ. ඒ නිසා මෙය ශ්‍රී ලංකා මහ බැංකුව මේ අතත්්‍ය මුදල් සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙකුට කිසිම බලය පැවරීමක් හෝ අනුබල දීමක් සිදු කරලා නැහැ. මොකක්ද ඩිජිටල් ෆියට් මනි කියන්නේ? සංඛ්‍යාංක ආඥාපති මුදල් කියලා අපි මේවා හඳුන්වනවා. දැන් අපි දන්නවා මේ ඩිජිටල් කරන්සීස්. දැන් අපි මේ අතත්්‍ය මුදල් ගැන තියෙන අවධානය කතා කරද්දී අනිත් පැත්ත දේ තමයි අතත්්‍ය මුදල් සම්බන්ධයෙන් යම්කිසි ඉල්ලුමකුත් පවතිනවා. මොකද ඒක හරි පහසු නිසා. ඒතකොට අන්තර්ජාලය තුළ ගනුදෙනු කිරීමට ඉතා පහසු ක්‍රමවේදයක්. right අතත්්‍ය මුදල්. එතකොට මේ අතත්්‍ය මුදල් පිළිබඳ ඉල්ලුමකුත් පවතිනවා. ඒ නිසා මහ බැංකු බලනවා අපිට බැරිද මේ යම් කිසි වගකීමක් ඇතුව මේ අතත්්‍ය මුදල්
නිකුත් කරන්න. right? එතකොට මේ ආකාරයට මේ ගැන හිතලා මේ වෙන විටත් පිඹුරුපත් සකස් කරමින් පවතිනවා. ඒ පිළිබඳව එක්ස්ප්ලෝර් කරමින් පවතිනවා. එතකොට මහා බැංකුවක් හෝ මූල්‍ය අධිකාරියක් මගින් රජයේ නියාමනයන් සහ නීති මගින් ස්ථාපනය කරන ලබන සංඛ්‍යාංක මුදල් ඩිජිටල් කරන්සිස් අපි හඳුන්වනවා ඩිජිටල් ෆියට් මනි. අන්න මෙතනදී අර සියලු දේවල් අයින් වෙනවා. මොකද්ද? දැන් ඔබට එනවා ඔන්න මහා බැංකුව මූල්‍ය අධිකාරිය මගින් නිකුත් කරන ෆියට් මනි. නමුත් මේකක් ලංකාවේ මෙහෙම දෙයක් තාම වෙලා නැහැ. right? මෙම සංඛ්‍යාංක මුදල් ඒවා නිකුත් කරන මූල්‍ය අධිකාරිය මහා බැංකුව විසින් වගේ කියනවා. ඒ නිසා මූල්‍ය අධිකාරිය මහා බැංකුවේ නියාමනයට යටත් වෙනවා. එතකොට සංඛ්‍යාංක මුදල් ප්‍රචලිත වීමත් සමග ඩිජිටල් කරන්සි ප්‍රචලිත වීමත් එක්ක මේ ඩිජිටල් ෆියට් මනි හඳුන්වා දීම ගැන ලෝකයේ මහා බැංකු සාකච්ඡා කරමින් පවතිනවා. right. එතකොට එහෙමනම් අද අපි සාකච්ඡා කරා සම්පූර්ණයෙන්ම මේ මුදල පිළිබඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක් අපි ලබා ගත්තා. මේ විකාශය පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒකට ඔන්න මේ අපි ඉගෙනුම් ක්‍රියාකාරකම් යටතේ මේ අපේ සාකච්ඡාවට බඳුන් වෙච්ච දේවල් සහ ඔබට එක්ස්ප්ලෝර් කරලා ලියන්න ඕන ප්‍රශ්න කීපයක් ලබා දෙන්න. ඒවට පිළිතුරු ලියන්න. පිළිතුරු ලියලා ඔබට පුළුවන් සූදානම් වෙන්න. අපි මේ ඉගෙනුම් ක්‍රියාකාරකම් පිළිබඳව යම්කිසි දවසක වෙනම සාකච්ඡා කරමු. එහෙමනම් අද පාඩම අපි අවසන් වෙනවා. ඔබට further readings යටතේ මම දුන්නා ඔබට මහා බැංකුව වෙබ්සයිට් එකට යන්න ලින්ක් එකක්. ඒ හරහා ගිහිල්ලා ඒ further readings කරන්න. ඊළඟට ඔබට තව further readings වගේක් තියෙනවා. ඒතකොට මේ තියෙන්නේ ඒවා මේ වගේ ලින්ක් එකත් මම ඔබට දැන් chat එකට දාන්නම්. ඒතකොට chat එකට දාපුවම ඔබට ඒ links උත් පාවිච්චි කරන්නට පුළුවන් මේ වැඩිදුර තොරතුරු දැනගන්න. right? පොඩ්ඩක් ඉන්න මම දැන් මේ links post කරනවා chat එකට. ඔබට පුළුවන් මේ chat එකෙන් මේ links ගන්න. right? මම දැනට 3ක් links දැම්මා. දැන් 4 වෙනි එකක් දැම්මා. මේ දාන ලින්ක්ස් මම ඔබට දාලා තියෙන්නේ ඇත්තටම ඔබ බැංකුකරුවෙකු ලෙස දැනගත යුතු මූලික දැනුම වටපිටාව. right? ඒත් අපි දන්නවා අපි බැංකුකරුවෙක් හැටියට යනකොට අපිට ගිහිල්ලා කතා කරනකොට අපිට යම්කිසි දැනුමක් තියෙන්න ඕනේ නේ. එතකොට ව්‍යාජ මුදල් නෝට්ටුවක් හම්බුනම මොකද කරන්නේ? කොහොමද මුදල් නෝට්ටු හඳුනගන්නේ? මේවා ගැන පොඩි දැනුමක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ අපි යවන ලින්ක්ස් වල තියෙන ඒවා මහා බැංකුව වෙබ්සයිට් එකේ තියෙන තොරතුරු මේවා අධ්‍යයනය කරන්න. ඒතර මුදලේ ඉතිහාසය හරියම ලස්සනයි ඉතිහාසය. ඒක කියවන්න. ඉතින් මේ වගේ දේවල් කරන්න ඒතර ඔබට දැනුම වර්ධනය කරගන්න පුළුවන්. right. එහෙනම් මම පොඩි වෙලාවක රැඳී ඉන්නවා. ඔබට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ක්ලාස් එක ක්ලෝස් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. බොහොම ස්තුතියි දෙන ෆීඩ්බැක් එකට. ඔබ ෆීඩ්බැක් දීලා තියෙනවා. හුඟක් පැහැදිලි වුණයි කියලා කියපු දේවල්. ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට දැන් අහන්න පුළුවන්. right. ඔබට ගැටලු නැත්නම් අපිට පුළුවන් සෙෂන් එක ක්ලෝස් කරන්න. right. එහෙමනම් මට පේන විදිහට ගැටලු නැහැ. බොහොම ස්තුතියි ඔබගේ ෆීඩ්බැක්ස් වලට. එහෙමනම් අපි සෙෂන් එක අදට ක්ලෝස් කරමු. මම හිතන්නේ අපිට දිලිනි මදුභාෂිනී අත උස්සලා තිබ්බ ඔබට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? right. එහෙමනම් වැරදීම thank you නිමාලි. එහෙමනම් මේ අපි අද ක්ලෝස් කරමු. අපි ඊළඟ සැරේ හම්බ වෙමු. මම හිතන්නේ එක්ස්ට්‍රා ක්ලාස් එකක් ගැන ඔබට දැනුවත් වීමක් කරයි. අපි ඒ දවසට හම්බ වෙමු. බොහොම ස්තුතියි.